නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සත්‍යන්ත සීල භාවනා පින්කම වැඩසටහන මහා සංඝරත්නය ආශිර්වාදයෙන් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඒ වගේම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් විවේකී ඉරිදා දවසේ නිවසට වෙලා අපිට අවස්ථාව ලැබෙනවා සීල භාවනා වැඩසටහන ආරම්භ කරමින් උතුම් ධර්මානුශාසනාවන්ට සවන් දෙන්න. ඒ වගේම භාවනාවන්හි සමාදන් වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ සියල්ල සඳහා ඔබ ඊටාම සදහැන් සූදානම් වෙන්න ශ්‍රද්ධා රූපවාහිනිය අපි ඉස්සර රැඳෙන්න. ඒ වගේම ලක්කිරු ගුවන් විදුලිය සමීපේ රැඳෙන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. ඉතින් අද මේ වැඩසටහනේ සදැහැති දායකත්වය දැන් අපි සිහිපත් කරගන්නම්. අනුරාධපුරයේ සිවලාකුළමේ පදිංචි පින්වත් ඊ.එම්. කුසුමාවතී මහත්මිය සහ ඊ.එම්.එස්. කුමාරි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනා අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම ඒක රාශි කරගෙන ඒ වගේම පින්වන්ත ඔබ හැමදෙනා සියලු දෙනාම ඒක රාශි කරගෙන වැඩසටහන ආරම්භ කරන්න අපි සූදානම්. එහෙමනම් අපට අනුකම්පාවෙන්ම වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ අපි උදෑසනින්ම දෙපා නැමද ආදර ගෞරවයෙන් පළමුවෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ අවසර ලැබේවා. ආජීව අෂ්ටමක සීලයේ සමාදන් වී අනතුරුව ධර්මානුශාසනාවට සවන් දෙන්න අවස්ථාව උදා කරගන්න දැන් අපි සූදානම්. අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙතෙන් සිට අප හැමදෙනා ආජීව අෂ්ටමක සීලයේ සමාදන් කොට උතුම් ධර්මානුශාසනාවන් අපට අනුකම්පාවෙන්ම පවත්වන සේක්වා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. හැමදිනම මාත් එක්කම තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. ආජීවෂ්ටමක සීලයේ සමාදන් වෙන්න කියන්න. මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සතුන් මෙරීමෙන් වැළකීම නම් සිල්පදයේ සමාදන් වෙමි. සිල්පදයේ සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් සිල්පදයේ සමාදන් වෙමි. සිල්පදයේ සමාදන් වෙමි. අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ
අප්‍රම්මචාරී ජීවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් බොරු වෙමි. කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් කේලාම් කීමෙන් වැළකීම නම් වූ කේලාම් කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. පරුස වචන කීමෙන් වැළකීම නම් වූ පරුස වචන කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. හිස් වචන කීමෙන් වැළකීම නම් වූ හිස් වචන කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා. හේතු වේවා. වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් මේ පින්නතුන් සූදානම් වන්නේ වෙනදා වගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේට. සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ කියලා කියන්නේ අපි අහලා තියෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන, ඔය පහට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් තියෙන බොහෝ සූත්‍ර දේශනා සඳහන් වෙන්නේ අන්තර්ගත වෙලා තියෙන්නේ මේ සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේට. එතකොට අද අපි කතා කරන්න යන මේ සූත්‍ර දේශනාවේ නම තමයි පේන පිණ්ඩූපම සූත්‍රය. පේන පිණ්ඩූපම කියලා කියන්නේ පෙන පිඬ උපමා කොට වදාළ දෙසුම. ඒ කියන්නේ අපි අහලා තියෙනවා දැන් මේ අපි කතා කළා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන.
මේ පංච උපාදානස්කන්ධයේ තියෙන මේ රූපය ගැන උපමාවක් තමයි උපමාවක් අරගෙන ඒ උපමාව අනුසාරයෙන් භාග්‍යතුන් වහන්සේ මේ රූපය ගැන යථා ස්වභාවය අවබෝධ වන පරිදි නුවණින් විමසන හැටි නුවණින් විමසිය යුතු ආකාරය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට විඳීම කියන්නේ වේදනා. වේදනාවට උපමාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා අන්නේ වේදනාවේ යථා ස්වභාවය අවබෝධ වෙන්න නුවණින් විමසිය යුතු ආකාරය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. රූප වේදනා සංඥාව ගැනත් ඒ විදිහට උපමාවක් දේශනා කරලා අන්නේ විදිහට සංඥාවේ යථාර්ථය ගැන නුවණින් විමසිය යුතු ආකාරය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සංස්කාරයත් ඒ විදිහයි විඥාණයටත් ඒ විදිහට. එතකොට මේ සූත්‍රය තුල රූපය ගැන වෙනම රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයට වෙනම උපමා අරගෙන භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය අවබෝධ වන පරිදි නුවණින් විමසිය යුතු ආකාරය තමයි මෙන්න මේ සූත්‍ර දේශනාවේ අඩංගු වෙන්නේ. එතකොට ඒ දිනවල අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ අයෝධ්‍යා නගරේ. අයෝධ්‍යා නගරේ නගරාසන්නයේ තියෙනවා ගංගා නම් ගඟ ගලා බසිනවා. ඒ ගංගා නම් නග ආයිනේ තමයි භාග්‍යතුන් වහන්සේ දැන් වැඩ සිටියේ. වැඩ ඉඳනකොට භාග්‍යතුන් වහන්සේ හවස් වරුවේ ගංගා නම් ගඟ අසලට ගිහිල්ලා දැන් වැඩ ඉන්නවා. ගම්තෙරේ වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ එතන ස්වාමීන් වහන්සේලාත් පිරිවරාගෙන වැඩ හිටිය මහා සංඝයා භාග්‍යතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා ඒ උතුමන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කළාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලාත් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කියලා නැවත භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ අන්න ඒ වෙලාවේ දැක්කා මේ ගංගානම් ගඟ හරහා ගඟේ ඒ කියන්නේ හරහා කිව්වේ ගමුළු ගඟේ බොහෝ තැන් වලින් ලොකු විශාල පෙන පිඬවල්. දැන් අද අපිට දැන් සාමාන්‍යයෙන් අපිට ලංකාවේ ඉන්න අපිට සාමාන්‍යයෙන් පෙන පිඬවල් පොඩි ඒවනේ දකින්න හම්බෙන්නේ. නමුත් එහෙම නෙමෙයි බොහෝ තට්ටු ගණන් විශාල ලෙස යන ලොකු පෙන පිඬවල් දකින්න හම් වෙනවා භාග්‍යතුන් වහන්සේ. දැන් මෙහෙම පහළහැට ගඟේ ගලාගෙන යනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි මේ අන්න බලන්න අර පෙන පිඬවල් දිහා බලන්න කිව්වා. පෙන පිඬවල් පේනවද කියලා අහුවා. එතකොට අර ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. සමහර පෙන පිඬවල් පින්වත් මහණෙනි ඔය බලන්න පොඩි ඉවට තියෙනවා. සමහර පෙන පිඬවල් සාමාන්‍ය මධ්‍යස්ථ ගානට තියෙනවා. සමහර ඒවා හරිය විශාලයි නිකන් පර්වත වගේ. ලොකුවට විශාලට මහත් ලෙස යන පෙන පිඬවල් තියෙනවා කිව්වා. සමහර බලන්න මේ පෙන පිඬවල් වල සත්තුත් නැගලා යනවා කිව්වා. එතකොට එහෙමනම් තේරෙනවා මේක ලොකු විශාල සමහර පෙන පිඬවල්. එතකොට මේ පෙන පිඬවල් දිහා බලලා භාග්‍යතුන් වහන්සේ පිළිතුරු අහනවා ඒ ස්වාමීන් වහන්සේලාගේ පින්වත් මහණෙනි මේ ගංගා නදියේ මේ බලන්න ලොකු පෙන පිඬවල් මතුවෙලා මේ පහළට ගලාගෙන යනවා කිව්වා. ඇස් ඇති පුරුෂයෙක් නුවණ තියෙන පුරුෂයෙක් මොකද කරන්නේ ඒ පෙනගුලි දෙස බලාගෙන ඉඳලා ඒ පුද්ගලයා මෙහෙම හිතනවා කිව්වා. කොහොමද එයා නුවණින් විමසනවා කිව්වා මේ පෙන පිඬවල් කියන හිස් දෙයක්. ඒ පෙනගුලි ගැන හිතන්නේ ඒ කෙනා දැන් හිස් දෙයක් කියලා හිතනවා. කොහොම මේ පෙනගුලි කියලා කියන්නේ මහා තුච්ච දෙයක්. වටිනාකමක් නැති දෙයක්. අසාර දෙයක් විදිහට අන්නේ පෙනගුලි ගැන ඒ කෙනා බලාගෙන ඉඳලා හිතනවා කිව්වා. දැන් මේ කියන්නේ දැන් ඔන්න කෙනෙක් ඇවිල්ලා ගඟයින් ඉන්නකොට අර විශාල ලෙස ගලාගෙන යන පල්ලහැට ගහගෙන යන පෙන පිඬවල් දැක්කට පස්සේ පෙනගුලි දැක්කට පස්සේ එයා හිතනවා අයියෝ මේ පෙන පිඬවල් කියන්නේ මොකද්ද? කිසි සාරයක් නැති මහා තුච්ච වූ ඊට පස්සේ හිස් දෙයක් මේක සාරවත් දෙයක් නෙමෙයි කියලා අසාරෝ දෙයක් හැටියට මේකේ ගණ්ඩ කිසි දෙයක් නැහැ මේ පෙන පිඬවල් කියලා ওই විදිහට පෙන පිඬ දිහා බලාගෙන ඉන්නවා කිව්වා. ඊතරේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔය පෙන පිඬ වගේම තමයි මෙන්න මේ අපේ රූපයත් කිව්වා. එතකොට ඔන්න පෙන පිඬ උපමා කළා රූපේට. පෙන පිඬත් පින්වත් මහණෙනි
මේ අපි ඔය ගලාගෙන යන රූප වගේ මේ ඔය ගලා පෙන පිටත් අපේ ගලාගෙන යන පෙන පිටත් අපේ මේ රූපේ වගේ කිව්වා. මේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ රූපේ වගේ කිව්ව පෙන පින කියන්නේ. එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඒව මේවකෝ භික්ඛවේ යංකින්චි රූපං පින්වත් මහණනි යම් රූපයක් ඇද්ද අතීත අනාගත පච්චුප්පන්නං අතීතේ නිරුද්ධ වී ගියා වූ ඒවා වර්තමානයේ හටගෙන තිබෙන හෝ වේවා අනාගතයේ තවම හට නොගත්තා වූ වේවා යම් රූපයක් ඇද්ද අජ්ජත්තාවා බහිද්ධාවා ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ඕලාරික වේවා ගොරෝසු වේවා සුකුම සියුම් වේවා හීන වේවා ප්‍රනීත වේවා යන් දූරේ සන්තිකේවා දුර වේවා ළඟ වේවා තම් බික්කුම් පස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්කති. යන්නේ භික්ෂුව මොකද කියන්නේ ඔය විදිහේ සියන රූපය ගැන ඔය විදිහට අර පෙන දිහා බලාගෙන ඉඳලා රූපයේ දෙස මොකද කරන්න කියනවා නෝනින් විමසනවා කියනවා. කොහොමද දැන් අර කෙනා පෙන ගැන සිහි කරේ කොහොමද? හිස් දෙයක් ඇටියට. තුච්ඡ දෙයක් ඇටියට. අසාර දෙයක් ඇටියට. අන්න ඒ වගේ මේ කාලයත් අවකාශයත් අතර පවතින මේ රූපය ගැන අන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රාවකයා බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා අර පෙන පිඩ උපමා කරමින් බලනවා කියනවා මේ රූපය ගැන කොහොමද මේ රූපය කියන්නේ තුච්ඡ වූ දෙයක් මේ රූපය කියන්නේ හිස් වූ දෙයක් මේ රූපය කියන්නේ අසාර වූ දෙයක් හැටියට අන්න නෝනින් විමසනවා කියනවා. එතකොට මේ පෙන ගැන ඒ විදිහට අසාර දෙයක් වශයෙන් හිස් දෙයක් වශයෙන් තුච්ඡ දෙයක් වශයෙන් ඒ නෝනින් විමසන හැටි ආර්ය ශ්‍රාවකයා කොහොමද කියන එක ඒ අටුවාචාර්යයන් වහන්සේලා මහතෙරුන් වහන්සේලා හරි ලස්සනට විග්‍රහ කරනවා මේ පේන පිඬුපම සූත්‍රය අටුවාවේ. ඒ තමයි දැන් මෙතනදී විස්තර කරනවා සමහර පෙන පිඬවල් තියෙනවා කියන මේ රූපය ඇසුරු කරගෙන භාග්‍යවතුන් වහන්සේ දැන් මේ පෙන පිඬු උපමා කරන රූපයටනේ. එතකොට එතන අටුවාචාර්යන් වහන්සේලා දේශනා කරනවා සමහර පෙන පිඬවල් නිකන් දෙබරෑටේ ස්වභාවය. ඒ කියන්නේ නිකන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් වෙරළු ගෙඩියක ස්වභාවයෙන් වගේ ඉඳන් පෙන පිඬවල් හට ගන්නවා කියනවා. දෙබරෑටේක වෙරළු ගෙඩියක වගේ ස්වභාවයෙන් දැන් හට අරගෙන සමහර පෙන පිඬවල් ඔන්න ටික වර්ධනය වෙලා විශාල වෙලා සමහර පර්වත නිකන් ලොකු විශාලවට මහා ලෙස පේන පෙන පිඬවල් තියෙනවා කියන මහා ලොකු ගොඩවල්. ඒ කියන්නේ ඒ පෙන පිඬවල් විශාලත්වය කිව්වොත් එහෙම මේ පෙන පිඬවල් උඩ සර්පයොත් සමහරට වතුරට ගහගෙන වැටුණු සර්පයොත් මේ පෙන පිඬවල් උඩ නැගලා යනවා කියනවා. ඊට පස්සේ සමහර කුරුල්ලෝ මේ පෙන පිඬවල් උඩ ලගිනවා කියනවා. ඒ ගඟේ ගහගෙන යන. ඒ වගේ විශාල ලෙස පෙන පිඬවල් දකින්නවා කියනවා. ওই විදිහට විවිධ වූ විශාලත්වයෙන් යුතු පෙන පිඬවල්. ඒ පෙන පිඬවල් භාග්‍යතුන් එතනදී අටුවාචාර්යයන් වහන්සේලා දේශනා කරන මේ තුච්ඡ වූ හිස්තු ඊට පස්සේ අසාරවත් නැති දෙයක ස්වභාවය ගැන මේ රූපය කියන්නේ කොහොමද කියලා හරියට ඒ පින පිඬවල් අර පොඩියට හට ගන්නවා කියලා කිව්වනේ. ඒ පින පිඬවල් සමහරට හට ගන්නකොටම සමහර පින පිඬවල් එහෙමම නැති වෙලා යනවා කියනවා. මේ ෂණයෙන් හටගත්ත ෂණයෙන් නැති වුණා කියනවා. සමහර පින පිඬවල් හට අරගෙන සුළු මොහොතක් තියෙනවා කියනවා. ඊට පස්සේ සමහර පින පිඬවල් මොකද වෙන්නේ කියනවා සමහර ඒවා හට අරගෙන ටික විශාල වෙලා මධ්‍ය ප්‍රමාණයට පැමිණිලා ඔන්නේ එක්ක විනාශ වෙලා යනවා කිව්වා. සමහර පෙන පිඬවල් කියනවා මද දුරක් ගිහිල්ලා නතර වෙලා යනවා කියන විනාශ වෙනවා කියනවා. සමහර පෙන පිඬවල් ලොකු විශාල පෙන පිඬවල් තියෙනවා කියනවා. සමහර ඒවා පෙන පිඬවල් මුහුදටම ගහගෙන ගිහිල්ලා මුහුදෙදිම නැති වෙනවා කියනවා. ওই වගේ පෙන පිඬවල් වල විවිධත්වයක් ගැන අන්න දැන් ඒතන අටුවාචාර්යනේ මහතෙරුන් වහන්සේලා අන්න දේශනා කරනවා. එතනදී මේ මහතෙරුන් වහන්සේලා ඒ උපමාව ආරම්භ පෙන්නනවා. දැන් දේශනා කළානේ කොහොමද පොඩි පෙන පිඬවල් හට ගන්නවා. හටගත්ත ගමන් ඒක නැති වෙනවා. ඊට පස්සේ මධ්‍යස්ථ ප්‍රමාණයට හට ගන්නවා. සමහරව ලොකුවට තියෙනවා. සමහර පෙන පිඬවල් මහා විශාලව සර්පයෝ කුරුල්ලෝ වගේ ලගිනවා. ඒ වගේ විශාල පෙන පිඬවල් තියෙනවා. එතකොට මේ උපමාවෙන් දේශනා කරපේක ඔන්න දැන් ওই විදිහට ඒ කතාව අනුසාරයෙන් උපමා වශයෙන් දේශනා කරනවා. කොහොමද? දැන් රූපයත් උපමා කළේ පෙන පිඬනේ. දැන් නිතනදී දේශනා කළේ කොහොමද සමහර පෙන පිරවල දෙන හටගත්ත ගමන්ම නැති වෙලා යන. අන්න ඒ වගේ තමයි කිව්වා. මේ සමහර රූප තියෙනවා කියනවා. ඉපදෙනවා කියනවා. කලලයට ගර්භාෂයට පැමිණෙනවා කියනවා. පැමිණිච්ච ගමන් ශනේන් ඒ රූපේ නැසී වෙනසී යනවා කියනවා.
ඒ කියන්නේ දැන් බඩට බබා ආපු ගාම සමහර අම්මලාගේ මැරෙන්නේ. අන්න ඒ වගේ කියනවා. අර හටගත්ත ගමන් ෂණයෙන් තප්පර ගානකින් නැති වෙලා යන පිනිපිඩු උපමාකද යන්නේ ඒකට. ඒ වගේ කියනවා. සමහර පිනිපිඩවල් කියනවා ඒ වගේ ෂණයෙන් නැති වෙලා යනවා කියනවා. ඊට පස්සේ තමයි කියනවා සමහර පිනිපිඩවල් මොකද ටික සමහරලාට ওই විදිහට හටගෙන ටික දෙබරයට ප්‍රමාණයට ඊට පස්සේ වෙරළු ගෙඩියක ප්‍රමාණයට ඊට පස්සේ බෙලි ගෙඩියක ඔය වගේ ප්‍රමාණ වලට ගිහිල්ලා සමහර පිනිපිඩවල් විනාශ වෙලා යනවා කියනවා. ඒ වගේ තමයි කියන සමහර ඒවා ඔන්න කලලේ හටගත්තා. සමහරවිට කලලේ වර්ධනය වෙලා මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් වගේ යනකොට ඔන්න ඒක විනාශ වෙනවා කියනවා. අන්න ඒ වගේ කියනවා අර සාමාන්‍යයෙන් ටික හට අරගෙන විනාශ වෙන පිනිපිඩවල්. බලන්න රූපේ උපමා කළ හැටි. දැන් මේ අපේ හොඳට බැලුවොත් මේ අපේ යථා ස්වභාවයල් තුළ තියෙන්නේ අන්න ඒ වගේනේ. එතකොට සමහර දැන් වෙන්නේ ඉපදින ගාම සමහර ළමයි මැරෙන්නේ. සමහර ළමයි මොන්ටිසෝරි යනකොට මැරෙනවා. සමහර ළමයි ලොකු ඉස්කෝලේ යනකොට මැරෙනවා. පහ වසරේදී මැරෙනවා. ඊට පස්සේ සමහර 8-9 වසරවල මැරෙනවා. 10-11 දී මැරෙනවා. අන්න සාමාන්‍ය ලොකු වෙනකොට අන්න විනාශ වෙලා යනවා රූපය. පෙනපිඬ. ඔන්න බලන්න යථාර්ථය. එතකොට ඊට පස්සේ දේශනා කරන සමහර පින්වල මධ්‍යස්ථ ප්‍රමාණයට පැමිණෙනවා. මධ්‍යස්ථ ප්‍රමාණයට පැමිණුණා කියලා කියන්නේ සමහර ඒ රූප තියෙනවා කියනවා. ඒ රූපේ තරුණ වයසේදී විනාශ වෙලා යනවා කියනවා. දැන් සමහර අය වල නැද්ද? බොහෝ සමහර වෙල කාලයක් තුල පවතින මේ පිනපිඩ. හැබැයි මධ්‍යස්ථ ප්‍රමාණයට වෙලා මධ්‍යස්ථයේදී නැති වෙලා විනාශ වෙලා යනවා. ශනීන් දැන් පිනපිඩක් කියන එක මෙතනදී දේශනා කරන්නේ නැති වෙන්න ගත්තාම ශනීන් වහවහ බලාගෙන ඉන්නකොට නැති වෙලා යන්නේ. දැන් අපිත් සමහර පිනපිඩවල දැකලා ඇතිනේ. ඇස් දෙකට බලන් ඉන්නකොට මේ තප්පර ගානෙන් පට ගාලා නැති වෙලා යනවා. ඒ වගේ තමයි කියනවා මේ පිනපිඩත්. ඒ වගේ තමයි කියන මේ රූපයත්. දැන් ලෙඩක් දුකක් හැදුනහම දැන් මෙතනදී දේශනා කරන ඔය අටුවාචාර්යන් වහන්සේලා කොහොමද කියනවා මේ රූපය කියලා කියන්නේ මේ පණුවන්ට කැදල්ලක් වගේ කියනවා. රෝගයන්ට කැදල්ලක් වගේ කියනවා. වැසිකිළියක් වගේ කියනවා. වැසිකිළි වල වගේ කියනවා මේ රූපය කියලා කියන්නේ. රෝගයන්ට කැදෙන රෝගයක් හැදුනට පස්සේ බලන්න ඒ රෝගේ වර්ධනය වෙලා බඩ ගාලා යන ස්වභාවය. ශනීන් තප්පර ගානකින් විශාල ප්‍රමාණයකට යන දැන් ඔන්න කොරෝනා දෙවිරි රැල්ල එනවා. දැන් යන හැටි බලන්න. කතා කරාද ළඟ හිටියද ගියා. Taman හැදුනද දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ. ලිඩේ හැදිලා කහිනකොට තමයි යන්න තේරෙන්නේ. හරි හම්බෙලා කියලා තෑග්ග. එතකොට බලන්න අන්න ඒ වගේ රූපේ වහා ශනීන් තප්පර ගානකින් විනාශ වෙලා. දැන් පිළිකාව බලන්න. ඒකයි රෝගයන්ට කැදල්ලක් කිව්වේ. දැන් පින විනාශ වෙන එක නැති වෙන එක මහා පැය ගාන මෙහෙම බලාගෙන ඉන්න කැමරාටවන් ගහගෙන ඉඳලා බලන් ඉන්න ඕන එකක් නෙමෙයිනේ. හොඳ පියවි ඇසට සාමාන්‍යයෙන් හොඳට පේනවා තප්පර දෙක තුනෙන් නැති වෙලා යනවා නැති වෙන්න ගත්තාම. දැන් ඒ වගේ තමයි මේ මධ්‍යස්ථ පිනපිඬවලුත් කියනවා. සමහර පොඩි පිනපිඬවල එහෙමම නැති වෙලා යනවා. සමහරක මධ්‍යස්ථික නැති වෙන්න ගත්තාම දඩබඩ ගාලා නැති වෙලා යනවා කියනවා. සමහර තරුණ වයසේ ළමයිට බලන්න ඔය හැදෙන්නේ රෝග පීඩ. දැන් පිළිකා එහෙම හැදලා තියෙන්නේ. දැන් මහරගම ගිහිල්ලා බලන්න. මේ හකු ගලවලා ඊට පස්සේ පළු ගහලා නිකන් අපාය වගේ කටවල ඇරලා බට ගහලා එහෙන් ගහලා මෙහෙන් ගහලා බලන් ඉන අද යනවා. අද උදේට කෑම කන්න පුළුවන් දවල් වෙනකොට කන්න බෑ. හිර වෙනවා කියනවා. මේ ඊට පස්සේ උදේට කාපු කෙනා දවල්ට කන්න බෑ. හවස 2-3 වෙනකොට මෙන්න තව බටයක් ගහලා ඔක්සිජන් හුස්ම ගන්නත් බෑ. ඊට පස්සේ දැන් උන් දවල් 1-3 වෙනකොට හුස්ම ගන්න බෑ. 5 වෙනකොට ඔන්න තව මැෂින් වල ගහලා. අනේ 8-9 වෙනකොට මැරිලා. ඒකට එහෙම ස්වභාවයක් නැද්ද? සමහර ලෙඩු නැද්ද අපි අද බලන්න එනවා හෙට උදේ පාන්දර මලා කියන. උදේ කෑම හදාගෙන යනවා සුප් එකක් අරගෙන. උදේ සුප් එක දෙන්න වෙන්නේ මල කඳට තමයි. මෝචරී මිනිහ. එතකොට අන්න ඒ වගේ වාසණයෙන් නැසී වෙනසී යනවන්න. ඕනෝක යථාර්ථය. ඔය යථාර්ථය යන්න දැන් මේක තමයි යෝනිසූපපරික්කති කිව්වේ. නුවණින් ඉමසනවා. නුවණින් ඉමසනවා කියන්නේ නුවණ ඇතිවන ආකාරයනේ. දැන් අපි දේශනාව තුල තියෙනවනේ. වීරියෙන් යුක්තව ආතාපි සම්පජානෝ සතිමා. වීරියෙන් යුක්තව නුවණින් යුක්තව ඊට පස්සේ සිහියෙන් යුක්තව අන්නේ ශ්‍රාවකයා මේ යථාර්ථය නුවණින් සිහි කරන්න ඕන කියලා. ඒතුළු නුවණින් දකින්න කියන්නේ මෙන්න මේ යථාර්ථ ස්වභාවය. මේ ආධ්‍යාත්මික කාලයේ අවකාශය අතර පවතින මේ රූපේ. ඒතකොට ওই විදිහට දකින්න ශ්‍රාවකයාට තමයි ওই විදිහට ඔය ස්වභාවය ඔය සාමාන්‍ය ජීවිතයක වෙන ස්වභාවය පවා දකින්න ශ්‍රාවකයා තමයි ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන ටික ගැඹුරට කල්පනා කරන්න යන්නේ.
පොඩි දේවත් දකින්න ස්වභාවයක් තමයි. පොඩි දේ තුලින්ම දකින්න උත්සාහ කළොත් ඒ කෙනාට වහා ශ්‍රණයෙන් අවබෝධයක් කරා යාමේ හැකියාවක් තියෙනවා. ඒතකොට ඔන්න ඕකයි තමයි මේ රූපී තියෙන යථා ස්වභාවය. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සමහර වෙන පිටවල් තියෙනවා බොහෝමයක්. එතන කලාතුරකින් සමහර ඒවා තමයි කිව්වා බොහෝම මුහුදටම ගිහිල්ලා විනාශ වෙලා යන්නේ. අන්න ඒ වගේ තමයි කියනවා. සමහර ආයුෂ මිනිස්සු ඉන්නවා කිව්වා. සමහර රූප මොකද කරන්නේ? ඒ ආයුෂ සම්පූර්ණව පරිභෝග කරලා ඔන්න අවුරුදු 80 90 මැරලා යනවා කියනවා. එතකොට ඔය වගේ තමයි කොහොමේ අපේ රූපය සතර මහා ධාතුත් සතර මහා ධාතුන් හටගත් උන්න පිනිපිනිට උපමා කළේ ඒකයි. එතකොට දැන් අර මේ පිනිපිඩේ ලගිනවා කියලා කිව්වනේ සත්තු ඊට පස්සේ මේ සාරපියෝ ඒ වගේ අන්න ඒ සත්තු ලගින ඒ වගේ තමයි කිව්ව උපමාව මොකද්ද ලෙඩ රෝගයන්ට කැදැල්ලක් වගේ කියලා කිව්වේ. එතකොට වහාශණයෙන් හැදිලා විනාශ වෙලා යනවනේ. නොයේ කනතුරු වලට ලක් වෙනවා. දැන් රූපය කියලා භාග්‍යතුන් දේශනා කළේ කොමක්ද? රූපපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. නැසී වෙනසී යන ස්වභාවයෙන් තු නිසා. ඒතකොට සීතලෙන් නැසී වෙනසී යනවා. සීතල වැඩි වුණත් ඉවරයි. රස්නේ වැඩි වුණත් ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? සතා සිව්පාව දෂ්ට කරලා සත්තු ගහලා මැරලා යනවා. ඊට පස්සේ කාපු කෑමක් විසලා එහෙම මැරලා යනවා. හැම තැනම තියෙන්නේ ඒ අස්ථිර වූ ස්වභාවය කරා යන එකයි. අන්න ඒක තමයි මේ රූපේ යථා ස්වභාවය. ඒ ශ්‍රාවකය ওই විදිහට දකින්නකොට අන්නේ දකින්න ශ්‍රාවකයා මොකද කරන්නේ? භාග්‍යතුන් දේශනා කරනවා. තව මේ රූපය ගැන අන්න කුමක්ද? මේ රූපය කියන්නේ අනිත්‍ය වූ දෙයක්. මේ රූපය කියන්නේ අස්ථිර වූ දෙයක්. මේ රූපය කියන්නේ දුකට අයිති දෙයක්. මේ රූපය කියන්නේ අනාත්ම ස්වභාවයෙන් දෙයක් කියලා තව ඒ රූපේ යථා ස්වභාවය යන්නේ නූනින් පිළිසිඳ දකින්න උත්සාහ කරනවා කියනවා. දැන් අනිත්‍ය කියේ මොකද්ද? රූපය කියන්නේ හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් නේ. හේතුවෙන් හට අරගෙන හේතු නැතිවීමෙන් ඇති වී යන ස්වභාවය තුන නිසා අනිත්‍යයි. මොකද මේ රූපේ හටගන්න හේතුව භාගතුන් වහන්සේ දේශනා කරන දැන් සතර මහා ධාතුත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්තේ රූපේ හටගන්න හේතුව මොකද? ආහාර සමුදය, රූප සමුදය. සියුම් හෝ ගොරෝසු කබලින්කාර ආහාරය ඇති කල්ලි. ස්පර්ශ ආහාරය ඇති කල්ලි. මනෝ සංචේතන ආහාරය ඇති කල්ලි. විඥාන ආහාරය ඇති කල්ලි. අන්න මේ රූපේ සතර මහා ධාතු සතර මහා ධාතුන් හටගත්ත මේ රූපය අන්න හට ගන්නවා. ඒ ස්පර්ශ ආහාරය, ඒ කබලින්කාර ආහාරය, ඒ විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය නිරුද්ධ වෙන කල්ලි අන්න මේ රූපය නිරුද්ධ වී යනවා. යමක් හේතුන්ගෙන් හටගත්තද හේතු නැති යං කිංච සමුදය ධම්මං සම්භන්තං නිරෝධ ධම්මන්ති. අන්න අනිත්‍යයි. ওই ස්වභාවයන් ශ්‍රාවකයන් නුනින් විමසනවා කියනවා. එතකොට ඔහු අන්න තුච්ච දෙයක්, අසාර දෙයක් විදිහට කලකිරෙන්නේ අන්න අර රූපයේ තියෙන යථා ස්වභාවය දැක්කම රෝගයන්ට කැදල්ලක්. ඊට පස්සේ වහා විනාශ වෙනවා, වහා කැඩී බිදී යනවා. දැන් රූපය කියන එක තව උපමා කරන්නේ බිත්තර කට්ටක් වගේ කියලා. නකුල පිටසෝද හරි ලස්සනට දේශනා කරනවානේ. ඒ කියන්නේ හයියක් නැහෙනේ. බිත්තර කටුව කියන්නේ මහා හයියක්ද? බිත්තර කටුව කියලා කියන්නේ මහා හයිය දෙයක් නෙමෙයිනේ. අපි බිත්තර කඩෙන් අරන් යනකොට කොහොමද මහා හරිය පරිස්සමෙන් අරන් යන්නේ? බිත්තරේ ස්වභාවය කොහොමද? බිත්තරේ උඩට බිත්තරේ ගලක් උඩට වැටුණත් බිත්තරේ උඩට ගලක් වැටුණත් විනාශ වෙන්නේ මොකද්ද? බිත්තරේමනේ. ඇයි? බිත්තර කටුව සියුම් නිසා. එතකොට ආන්නේ වගේ සියුම් මේ රූප වශයෙන් කැඩී බිඳී යනවා. දැන් සමහර දැන් මේ පිංගුතුම දැකලා තියෙන සමහර වීඩියෝ සමහර ළමයි බයිසිකල් අරගෙන යනවා වැඩ දාන්න ගිහිල්ලා අඬු කඩාගන්නේ. අඬු කඩාගෙන ඉතුරු වෙනනම් කමන්නේ සමහර මැරලා යන්නේ කෑලි කුඩු වෙලා යන්නේ. එතකොට බලන්න හැම වෙලෙම තියෙන්නේ මේ රූපේ විනාශ වෙන පැත්තක්මයි. මොහොතින් මොහොත. එතකොට ඔන්න යථා ස්වභාවය කල්පනා කරන්න ඕනේ. ඒක තමයි භාග්‍යවතුන් දේශනා යෝනිසූපපරික්කති නුවණින් විමසනවා කියලා. ඒතකොට එහෙම නැති කෙනාට ඇයි විමසන්නේ නැත්te කෙනෙක්? දැන් ওই විදිහට දැන් පේනවා. දැන් සමාජ දාලා මාධ්‍ය වලින් හරි රූප වාහිනී වල යන මොකකින් හරි මොන වගේන් හරි පෙන්නනවනේ. දැන් ඔහොම අඬු කැඩිලා එල්ලන් ඉන්නවා, ඊට පස්සේ මෙරලා යනවා, කෑලි විසිලා කුඩු වෙලා ඉන්නවා. ඒත් ඇයි වෙන්නේ නැත්තේ? ඒව දැකලත් ආනේ කියලා අහපෝ ඒ විදිහට වැඩ දාන්න යන්නේ ඇයි? මේ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒකට හේතුව මේකයි. ඒ තමයි ඔහු මත් වෙලා ඉන්නේ කියලා.
එහෙව් යෞවන මදයෙන් මත් වෙලා. ආරෝග්‍ය මදයෙන් සමහර අය මත් වෙලා. සමහර දැන් සමහරව ලෙඩ හැදෙනවා ඔන්න හොඳට පේනවා. තමන්ගේ ඥාතීම මැරෙනවා. තමන්ගේ යාළුවම මැරෙනවා. තමන්ට එකට ඉගෙන ගන්න ඉන්න යාළුවන්ගේ ඔන්න අසවල් රෝග හැදෙලා ඔන්න වකකොඩු රෝග හැදෙලා කරන සල්ලි එකතු කරන. තමන්ට එහෙම හිතෙන්නේ නැත්තේ. ඒ හිතෙන්නේ නැත්තේ අනේ ආරෝග්‍ය මදයෙන් එයා හිතන්නේ මම ලෙඩ වෙන කෙනෙක් නෙමෙයි. මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත නේ. එයාට උනාට මට එහෙම වෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? මම ලෙඩ වෙන කෙනෙක්. ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය ඉක්මවල නැහැ කියලා සිහි කරන්න කියලා. අන්න ඒකයි යථාර්ථය. ඒ සිහි කරන්නේ නැති තාක් ඒ අහුවෙල ඉන්නේ ආරෝග්‍ය මදියටයි. ඔන්න ඕක යථාර්ථය. ඊට පස්සේ මිනිස්සු මැරෙනවා. ඒ යෞවන මදිය තුල මත් වෙලා ඉන්නේ. යෞවන මදයෙන් මත් වෙලා ඉන්න නිසා හිතන්නේ මම වයසට යන කෙනෙක්. මම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය ඉක්මවල නැහැ කියලා හිතන්නේ. ඇයි යෞවන මදේ තුල ඉන්නේ කියලා ඒ යෞවන මදයෙන් මත් වෙන විදිහටනේ සමාජය තුලින් වටපිටාව තුලින් දෙමාපියන්ගෙන් යාළුවන්ගෙන් හැමෝගෙම හදලා දෙන්නේ ඒ යෞවන මදේ තව වැඩි කරන ස්වභාවයක් අඩු කරන එකද? තව වැඩි කරන එකන්නේ. 18 වුණාට පස්සේ කියනවා පුතේ ඔයා දැන් ලොකුයි 18+ එකක් දාලා දෙනවා බැංකුවේ. දැන් ඒක අර කොල්ලා හිතන්නේ කොහොමත් උපම් මෝඩයිනේ කවුරුත්. දැන් උපම් මෝඩකමෙන් හැමෝම අවිද්‍යාව තුළ යුක්තයිනේ මෝහයෙන් යුක්තයිනේ හැමෝම. එතකොට මෝඩ කෙනාට අමුතුවේ මෝඩකම අන්දන්න දෙයක් නැහෙනේ. උපම්ම මෝඩකම තියෙනවනේ. උපන් අවිද්‍යාව තියෙනවනේ. උපන් මෝහය තියෙනවනේ. එයා හිතන්නේ මොකද්ද? මම එහෙනම් දැන් ලොකුයි. තව මත් කරන දෙමාපියන්ගෙන් දෙමාපියොත් ඒ මෝහය තුල ඉන්න නිසා අවිද්‍යාව තුල නිසා අන තව මත් වෙනවා. යාළුවොත් මත් කරනවා. ඇයි යථාර්ථයක් ගැන කියලා දෙන දෙයක් නැහෙනේ. ඇයි කියන්නේ මොකද්ද? ඔය වයසට යන ඒවා ගැන හිතන්න එපා. ලෙඩ වෙන ඒවා ගැන හිතන්න එපා. ඒව කොහෙද ඒවා මහා නරක කල්පනා. තරුණ කොල්ලන්ට කොහෙද ලෙඩ වෙන්නේ? පොඩි උන්ට කොහෙද ලෙඩ වෙන්නේ? මේ මූසල කතා කියනවා මේ උදේ පාන්දර. ඔහොමනේ කියන්නේ මිනිස්සු. ඒ මෝහයෙන් අවිද්‍යාවෙන් ඉන්න කෙනාට යථාර්ථයක් ගැන සිහි වෙන්නේ නැහනේ. එතකොට අන්න එයා ඒකෙම මත්වේ ඉඳලා අනේ කොහෙද යන්නේ? දෙව්ලොව යනවද? අනේ නේ සතර පා යන්නේ. සක්දිවිදුගේ පුත්‍ර රත්නය වල ඉපදෙනවද? නැහනේ. මහා බ්‍රහ්මියෙක් වෙලා යනවද? නැහනේ. එතකොට එක්ක පෙරේත පැටියෙක්. එක්කෝ තිරිසනෙක්. එක්කෝ මහා පව්කාරයෙන් නම් නිරේ. ඕකනේ අද වෙන්නේ. ඇයි මේ යථා ස්වභාවයේ ටික හරි පොඩ හරි සිහි කරනවා නම් තමයි අන්නයට ටික ක්ෂණේ පොඩ හරි කලකිරීම කියන එක ඇති වෙන්නේ. මේක මෙහෙම දෙයක් නේ කියන එක. අපි මේ කිව්වට මේ බණ ඇහුවට ඊට පස්සේ මේ සිහි කරනවා කියන එක භාගතුන් දේශනා කළේ හරියට කොහොමද නීසිල්ල ගත්ත පස් ටික වගේ පොඩ්ඩක් කිව්වා මේක සිහි කරන්නේ. දැන් මේ බණ අහනවා එළි වෙනකන් රැය වෙනකන් දාලා රැය වෙනකන් එළි වෙනකන් දාලා එහෙම ඇහුවා කියලා එහෙනම් හැමෝම මේ රූපේ කිරේ කලකිරලද? නෑනේ. ඒකයි භාගතුන් දේශනා කළේ අහන අයකිනුත් නීසිල්ල ගත්ත පොඩ්ඩක් වගේ පොඩි පිරිසක් තමයි භාගතුන් දේශනා කරන්නේ මේ ධර්මයේ අනේ මේක සත්‍යයනේ කියලා පොඩ්ඩක් කරන ඕනින් ඉමසන්න ගන්නේ. ඔන්න ඔකයි යථාර්ථය. එතකොට ආන්නේ සිහි කරවන්න ඕනේ කුමකින්ද? තමන්මයි සිහි කරන්න ඕනේ. කරුණු දෙකක් පිනකට අනුව පෙර පිනට අනුව දැන් දේශනාව තුළ තියෙනනේ පුබ්බේත කත පුඤ්ඤතා. පෙර පිනට අනුව යාට හම් වෙනවා පතරූපදේශ වාසය යන්න හම් වෙනවා. ඒ හම්බෙලා යාට මොකද කරන්නේ? උන කල්යාණ මිත්‍ර ශ්‍රේවණේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ කියන කරුණු දෙක හම් වෙනවා. කල්යාණ මිත්‍රයන් බලන්න දකින්න කතා කරන්න හම් වෙනවන්නේ. ඊට පස්සේ කල්යාණ මිත්‍රගෙන් ධර්මයක් අහන්න හම් වෙනවා. හැබැයි ඔහු තුල නැත්තම් කරුණු දෙකක්. ආනේක තමයි ඇති කරගන්න ඕනේ. බාහිරින් හම්බෙන්නේ කරුණු දෙකයි. කල්යාණ මිත්‍ර සේවනය සී සද්ධර්ම ශ්‍රවණයත්. ඒක බාහිරින් හම්බෙන්නේ. තමා පුද්ගලිකව ඇති කරගන්න ඕන කරුණු දෙකක්. ඒ තමයි යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත්. ඒක වෙන කිසි කෙනෙකුට දෙන්න බෑ. තමන්ම හිතන්න ඕනේ මේ කියන දේ ඇත්ත නේද? ඇහුවා සාදු කිව්වා ගියා එහෙම වැඩක් නැහැ. තමන් නූණින් ඉමසන්න ඕනේ. දැන් දේශනාව තුළ තියෙනවානේ මේ නූණින් ඉමසන කොටනේ ධර්මයන් මතුවෙන්නේ, ಗುಣධර්ම පුරුදු වෙන්නේ, යථාර්ථ ස්වභාවය අවබෝධ වෙන්නේ, ප්‍රඥාව විශ්මතු වෙන්නේ, ප්‍රඥාව වැඩෙන්නේ.
ආලවක යක්ෂයම ඇවිල්ලා අහනෝනේ කතංසු ලබතේ පඤ්ඤං ස්වාමීනි භාගතුන් වහන්සේ ප්‍රඥාව ඇති වෙන්නේ කොහොමද කියලා. ප්‍රඥාව ඇති වෙන්නේ කොහොමද කියලා කියන පහන් පත්තු කරන්න ආලවක කිව්වේ නෑනේ යකාට භාගතුන් වහන්සේ. දැන් අපි අද කතා කරන්නේ ප්‍රඥාමත් වෙන්නේ පහන් පත්තු කරන්න කියලානේ. එහෙම කොහෙවත් දේශනාවක නෑ පහන් පත්තු කරන්න කියලා. පහන් පත්තු කරන්න කියලා කියන්නේ පහන් පත්තු කරන්න කියන එකට ගරහනව නෙමෙයි මේ බයිනව නෙමෙයි. නැත්නම් එහෙම බයිනවනේ ඊට පස්සේ. පහන් පත්තු කරන්න කියලා පහනේ තියෙන ස්වභාවය මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥා ලෝකයට උපහාර පිණිසයි ඒක දක්වන්නේ. ආමිසයෙන්. ප්‍රතිපත්තියක් තුල තමයි ප්‍රඥාව කියන එක තියෙන්නේ. ආමිෂයක් තුල නෙමෙයි ප්‍රඥාව කියන එක තියෙන්නේ. ඒතර ප්‍රඥාව කියන එක ඇති වෙන්න නම් අන්න නුවණින් ඉමසන්න ඕනි කිව්වා. භාග්‍යතුන් වහන්සේ ආලවක යක්ෂයාට දේශනා කරනවා. එහෙනම් එතනදී යකාට කියනවා එහෙනම් යකා ඔය ආදී ඉඳන් අලව නුවර පුරාම ගිහිල්ලා ඊට පස්සේ සවැත් නුවරට ගිහලා සවැත් නුවරින් කමන්නේ පල්ලහැට තව ඉන්දියාවටත් ගිහිල්ලා ඊට එහා යට ලංකාවක් තියෙනවා. ඒ හරි ඔක්කොගෙන් පහම්පත්තු කරන්න කියනවනේ. නේ කෙම කිව්වේ නෑනේ. දැන් අද කියන්නේ අපි එහෙමනේ. දැන් අපිට ඕනේ මොකද්ද? ගුණයක් සිහි කරලා එක පහනක් හරි පූජා කරලා වන්දනාමාන කරන එකක් අපේ නැහැනේ. දෙවුඳුර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට ගියත් මදි. හරහට කොළඹ ඉඳන් සංගමන් තුඩුවට ගියත් මදි. තව පුළුවන් ඉන්දියාවෙත් යන්න නේද යන්නේ අල්ලන්නේ. පාකිස්තානෙත් අල්ලන්නේ යන්නේ. නමුත් එතන තියෙන ආමිෂ දැන් ඒ තුල තියෙන තරංගයක් එක්ක යන එක. සමහරට විනකුත් නෑ. සමහර විට දන්නෙත් නෑ. මොකද්ද මේ වෙන්නේ දන්නෙත් නෑ. කරන්නේ මොකද්ද දන්නෙත් නෑ. වෙන්නේ මොනවද දන්නෙත් නෑ. දැන් පිනේ නාමයෙන් තමයි මේ ඔක්කොම උපක්ලේශ කියනවා. ගුණයකට තියෙන එකක් හරි ඒ බුදු ගුණ දැන් දේශනාවත ඒ පහන හරි දැල්වනකොට කොහොමද තියෙන්නේ? ඒක සිහි කරන්න දැල්වන්න කලින් අන්නයා ඒ පින කරන්න කලින් දේශනාව තුල තියෙනවනේ. පුබ්බේව දැන් දානිය දෙනකොටත් තියෙන පුබ්බේව දානා සුමුණු. පහනක් පත්තු කළා මලක් පහන පූජා කළා දානයක් දුන්නා. ඒ දෙන්න කලින් එයා හිත පහදව ගන්නවා. මෙහෙ දෙන්න කලින් හිත පහදවගෙන නෙමෙයි මීහරක් ගාලා ඇරියා වගේනේ බුදුහාම මේ දැකලා ඇතිනේ පහන් පත්තු කරන තැන්වල. කුණු හarp කිය ඊට පස්සේ කෑග ගහ බුදු ගුණයක් අහලක නැහැ. මේ 84000 පහන් පින්කම කරන හැටි. මේ අන්න ඒකේ ගුණයකට ස්පර්ශ වෙනවා කියන්නේ නෝනින් යමක් කරනවා කියන්නේ ඒකයි. එකක් හරියට කරනවා. ආන්න ඒකයි ශ්‍රාවකයාගේ ස්වභාවය. එයා ඒක කරන්න කලින් අන්න බුදු ගුණ හිතමින් හිත පහදව ගන්නවා. ඒක දල්වනකොට ඒ වෙලාවේ හිත පහදව ගන්නවා. ඒ දල්වල ඉවර වෙලා හිත පහදවා ගන්නවා. දල්වල ඉවර වෙලා මොකද කරන්නේ? සෙල්ෆියක් ගන්නවා. අද එහෙම නියන්නේ. දල්වල ඉවර වෙලා මොකද්ද හිත පහදවා ගන්න නැහැ සෙල්ෆියනේ ගහන්නේ. එතකොට ආන්නේ එකයි. මේ මෝහයෙන් අන්ධ වෙලා මේ අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්න හැටියට මෙහෙම හරි තේරුම් ගන්න තියෙනවා නම් ඒක පිනකටම තමයි. පව්කාරයට තේරෙන්නේ නැහැ. පිනකට තේරුනොත් ඇරෙන්න ඒක පව්කාරයකට තේරෙන්නේ. අන්න පින ඕන වෙන පින අවශ්‍යයි කිව්වේ ඒකයි. නෝනින් ඉමසන්නත් යෝනිසෝ මනසිකාරය කියන එකට පිනක් ඕනේ පොඩ්ඩක් හරි. ආන්නේ ඒකයි. ඒ නිසා පින්වත්නි අන්න බුදුරජාණන් සීකයි මේ යථා ස්වභාවය හොඳට සිහි කරන්න කියලා කිව්වේ. දරෝග යථාර්ථය. ඊළඟට දැන් මේ රූප දැන් ඊට පස්සේ මැරෙන්නේ නැහැ කියලා සමහර අය හිතන් ඉන්නවනේ. ඊයේ භාගතුන් දේශනා කරන්නේ එයා මොකද එයා ජීවිත මදයෙන් මත් වෙලා ඉන්නේ. දැන් සමහරු දැන් සමහරු හිතන්නේ කොහොමද ගුණයක් දහමක් පුරුදු කරගෙන තියෙන්නේ පෙන්ෂන් ගියාට පස්සේ කියලානේ රිටයර් වුණාට පස්සේනේ. පෙන්ෂන් එකක් ඉඳීද කියලා කවුද දන්නේ? ඊට දැන් භාගතුන් දේශනා කළකම සීලං යාව ජරා සාදු. ජරාවටපත් වෙන්න කලින් තමයි සීලය කියන එක තියෙන්නේ. නමුත් කියන්නේ කොහොමද පන්සල තියෙන්නේ 60න් පස්සේ. එතකම් පන්සල නැහැ. මේකයි මේ එතකොට දැන් තේරෙනවනේ ඉන්න අවිද්‍යාවක තරම. ඉන්න මෝඩකමේ තරම කොහෙද කියන එක. එතකොට ඒ ගුණයක් නැතුව එහෙම මැරිලා ගිහිල්ලා දැන් හිතන්නකෝ ඔය හැප්පිලා මැරිලා ඊට පස්සේ කොරෝනා හැදිලා ඔය මොනවා හරි ප්‍රශ්න වෙලා පොලිසියෙන් වෙඩි කාලා දැන් ඔය මැරෙන්නේ ඕගාලා. ඒතර ඔහම වෙලා ඔය මැරෙන්නේ ඇයි? එතකොට මේ විදිහට යථාර්ථයක් පොඩ්ඩක් හරි නෝනින් ඉමසුවා නම් මෙහෙම එකක් මේකේ තියෙන්නේ කියලා. අන්න යාට කලකිරීම කියන එක ඇති වෙන පොඩ්ඩක් හරි. ඉතින් ඔන්න ඕකයි මිනිස්සුන්ට අද වෙන දේ. එහෙම මිනිස්සුන්ට අන්න පිළිසරණක් නැහැනේ සරණක් නැහැනේ. ඒ සරණක් නැති කෙනාට උපත කොහෙද? പ്രേත ලෝකෙව සමහරට යයි කියලා හිතන්න බෑ. 4 5යි.
නික්කු සතර අපායේ කොහෙද? එක්ක නිරේ හරි තිරිසන් ලෝකෙක හරියන්නේ. එක්ක අසුරේ, එක්ක යකෙක් භූතේ. ඒ එක්ක දේශයෙන් මැරෙන්නේ, එක්ක ආසාවෙන් මැරෙන්නේ, එක්ක රාගයෙන්, එක්ක පීඩාවකින් මැරෙන්නේ, එක්ක තරහින් මැරෙන්නේ. ඒ නිසා යන්න තියෙන තැන් බලන්න මිනිස්සයාට. ඒ හිත ගුණයක පුරුදු කරලා නැහෙනේ. යමක යථා ස්වභාවය පොඩ්ඩක් හරි හිටිය පුරුදු කරලා නැහෙනේ. පංචශීල් පද පහ රකින්න තියා හිතලවත් නැහෙනේ. පංචශීල් පද පහෙන් පද පහක් නෙමෙයි අඩු ගන්න එකක්වත්. සමහනුට ඒකත් නැහෙනේ. ඉතින් කොහොමද මිනිස්සුගේ ජීවිතේ වෙන දේවල් ගැන හිතන්නේ? පිනකට ආවා. හැබැයි මේ පිනින් ප්‍රයෝජනෙ ගන්න දැන් දේශනාව තුළ තියෙනවනේ මනුස්ස උපතක් හම්බෙන්නේ පිනකට කියලා කොච්චරවත් අහලා තියෙනවනේ ඒක නම්. මේ ආපු පිනින් ප්‍රයෝජනෙ ගන්න කී දෙනෙක්ද කියලා හිතන්නකෝ. පිනට ආවට මේ පින වනසගෙන යන්නේ. ඒ වනසගෙන වෙනසගෙන කොහෙද? ආයේ මනුස්ස ලෝකයකටවත් නෙමෙයි. සතර පායකටම තමයි. නෝකයි වෙන්නේ. ඇයි මේ මෙහෙම වෙන්නේ? මේ රූපේ යථා ස්වභාවය ආબોධ යථා ස්වභාවය නුවණින් විමසන්නේ නැති නිසා. මනාකොට යථා ස්වභාවය විමසනවා නම් අන්න ඒ ශ්‍රාවකේ අනිත්‍ය වශයෙන් මේ රූපේ අනිත්‍යයි. මේ රූපේ දුකටයි මේ විදිහට හේතුඵල ධාම කරන පටිච්චසමුපාදයන්ව මේ රූප නැවත සකස් වෙවි යනවා. මන්න මහා ශ්‍රාවකත්වයේ කනා යනවා සිහි කරනවා කියන්නේ ඒකයි. මගඵල අවබෝධයක් කරන පැත්තකට සිහි කරනවා කියන්නේ ඒකයි. එතෙන්ට සිහි කරන්න කලින් මේ ටික හරි සිහි වෙන්න එපා. ඒ ටික සිහි කරන්න. මේ ටිකවත් සිහි වෙන්නේ නැති කෙනාට කොහෙද අනිත්‍ය දුක්ඛ අනාත්මය සිහි වෙන්නේ? ඊට පස්සේ මේක අනාත්මයි තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ. ඒ නිසා මේ කිසිවම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා මේ අතීතේ නිරුද්ධ වී ගිය වර්තමානයේ හටගෙන තියෙන ඊට පස්සේ අනාගතයේ තවම හටනක දැන් මේ දේශනාවේ තියෙනවනේ. මේ පෙනපිඩු උපමා කරමින් මේ ශ්‍රාවකයා අතීත අනාගත පච්චුප්පන්නං ඕලාරිකං වා සුකුපං වා හීනං වා පනීතං වා අජ්ජත්තං වා බහිද්දං වාසේ මේ රූපේ විදර්ශනාව සිහි කරනවා කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. අන්නේ ශ්‍රාවකයට මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා අන්නේ ශ්‍රාවකයට පස්සේ අවබෝධයක් කරා සිහි කරන්න පුරුදු වෙනවනේ අවබෝධයක් කරා යන ආකාරයට. එතකොට ඔන්න කෙනෙක් සකදාගාමී වෙනවා. එක් සකදාගාමී වෙලා එක්ක සෝවාන් ධර්මානුසාරී වෙලා සෝවාන් බවට පත් වෙනවා. ඒකනේ ශ්‍රාවකත්වය කියන්නේ. අන්න ඒ දැන් අපි හිතන්නේ කෙනෙකුට මේ ජීවිතේ මගපල ලබන්න බැරි වුණා කියලා. ඒ සිහි කරන යථා ස්වභාවයට අනුවන්නේ සුගතියක් කරා අරන් යනවනේ. ওই විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන සිහි කරනකොට එයාට අමුතුවෙන් අනේ මේවා අත්හරින්න අනේ මේවා දුරු කියන්න දෙයක් නැහැ. එයාට යථා ස්වභාවය ටික ටික සිහි වෙනකොට යථා ස්වභාවය ගැන අවබෝධයක් ඇති වෙනකොට මේවා අස්තීර දේවල්, මේවා තුච්ච දේවල්, මේවා හිස් දේවල් කියලාම තේරෙන්නේ. ඇයි අනාත්මය තුල තිබෙන්නේ හිස් දෙයක් ගැන කියලා කල්පනා කරන එකන්නේ. අස්තීරෝ දෙයක් ගැන කල්පනා කරන දෙයක් නේ අනිත්‍යයෙන් කියලා දෙන්නේ. තුච්ච ස්වභාවයකින් යුක්තයි කියන දුක ගැන සිහි කරනකොට උහුට වැටහෙන්නේ. ඒ සැපයක් මෙතන නැහැ කියන එක. ඒ සැපයි කියලා හිතන් ඉන්න එක තුල නැතිවීමනේ දුක ගැන කියලා දුකයි කියලා සිහි කරනකොට ඒ ශ්‍රාවකත්වයට අවබෝධයක් කරා යන්නේ. ඒ ශ්‍රාවකයන් වහන්සේලාට තේරෙන්නේ. අන්න ඒකයි අවබෝධය කියන්නේ. ඒ අවබෝධයක් කරා ශ්‍රණයෙන් යනවා ටික ටික යනවා කියන්නේ. අද මිනිස්සයාට අර කියන වගේ ඛණ්ඩ පින තියෙනවනේ. අඳින්න පින තියෙනවා. වාහනයක් ගන්න පින තියෙනවා. ওই ටිකක් විතරනේ තියෙන්නේ. වෙන මොනවද කියලා මිනිස්සයාට තියෙන්නේ? ඛණ්ඩයි ඊට පස්සේ බොණ්ඩයි අඳින්නයි කොහේ හරි ගමනක් යන්නයි. ඕවට විතරනේ පිනක් තියෙන මොකක් හරි අඟල් 24 රූපවාහිනියක් ගන්නයි, ෆෝන් කට්ටක් ගන්නයි. ඕවට නම් ඕකට විතරයි පින තියෙන්නේ. වෙන මොනවද? බණ පොතක් කියවන්න විනාඩි 5ක් බණ පොතක් පෙරලන් කියවන්න කාටද පිනක් තියෙන්නේ? මේ සූත්‍රය තේරුම් ගන්න කියලා කාටද පිනක්? බණ අහන්න කිව්ව බුදි. ෆෝන් එක අරන් ඉන්න කිව්වොත් එහෙම එළි වෙනකන් ඉඳී. ඒත් පේනවනේ අද මිනිස්සුගේ පින දුර්වලයි කියන එක. ඊට පස්සේ මොකද්ද ධර්මයක් කියවන්නේ ඔහේ තේරෙන්නේ බුදු ගුණයක් පාඩම් කරන්න කිව්වොත් එහෙම බුදු ගුණයක් පාඩම් කරගන්නවා මිනිස්සුෙකුටද පින නැහනේ. කොච්චර මිනිස්සුන්ගේ පින දුර්වලයිද? බුදුරජාණන් වහන්සේ අරහන් කියන්නේ මොකද්ද? සම්මා සම්බුද්දයි කියලා කියන්නේ මොකද්ද කියලා රිලව් ඔලුව කහනවා වගේ වඳුර ඔලුව කහනවා වගේ ඔලුව කහනවා. මේ තමන් සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණයක් සිහි කරගන්න ගුණේ නම ගුණයක් තේරුමක්වත් දන්නේ. ඉතින් ওই වගේ පුද්ගලයෝ ඉන්නේ. එතකොට හිතන්නකො මොනවද සිහි කරන්නේ කියන එක ගැන.
අනිත්‍ය දුක්ඛ අනාත්ම හරි පැත්තකින් දාමුකෝ. සමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කරන්නවත් දන්නේ නැහැ කියනකොට ඒ හිස් පුද්ගලයාගේ ඇති වැඩක් නැහෙනේ. ඊට පස්සේ Taman සරණ ගියපු ධර්මයේ ගැන සුවක්කාතය සම්දිටිකයි කියලාවත් තේරෙන්නේ නැත්තම් ඒක ගැන සුවක්කාතය සම්දිටිකයි කියලා අපුවම පොළව හරනවා මාපොට ඇඟිල්ල. තේරෙන්නේ බිම්බලා ගන්න ඔළුව කහනවා. බඩ රිදෙනවා කියනවා. වැසිකිලි බරයි කියනවා. টয়ලට් එකට යන්න ඕනේ කියනවා. බුද්ධ සංඝ ගුණ අහපුවාම. යෝ මිනිස්සු. ඉතින් හිතන්නකෝ මේ පුද්ගලයාට උරුම විල්ල එහෙමවත් බැරි මිනිස්සෙකුට කොහෙද අනිත්‍ය දුක්ඛ අනාත්මය සිහි වෙන්නේ? අන්න ඒකයි පින්වත්නි අද මම මේ ඒකයි කිව්වේ. බත් කන්න පිණ තියේ සම්බෝලේ බතුයි හරි. වට්ටක්ක කෑල්ලක් කරේ තම්බන් කන්න පිනක් තියේ. හැබැයි ධර්මයක් අවබෝධ කරගන්න අද මිනිස්සයාගේ පින දුර්වලයි. සමහර ගුණවන්තයන් අය ඉන්නවා. සිහි කරගෙන ඉන්න අය. එහෙම අල්ප පිරිසක් ඉන්නේ. ඒකයි භාග්‍යතුන් දේශනා කළේ මේ මනෝලව අතහැරලා යනකොට නීසින්ද ගත්ත පස්තෙකුගේ පොඩි පිරිසක් තමයි සුගතිය කරා යන්නේ. බුදුබණ බොරු නෙමෙයිනේ. මහා පොළොවගේ මහා ප්‍රමාණයක් අය සතර පායට බරයි කිව්වේ ඒකයි. ඒ අර සුළු පිරිස තමයි යන්නේ. නීසින්ද ගත්ත පස්තෙකු සුළු පිරිස තමයි මෙතනින් උඩට යන්නේ. අනිත් අය ඔක්කොම පල්ලහැට. ඕකයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඳීම ගැන සිහි කරන්න කියලා. වේදනාව. දැන් සායාකාරු වේදනාව අපි කතා කරලා අහලා තියෙනවනේ. ස්පර්ශය ගැන. ස්පර්ශයෙන් හට ගන්නා වූ ඇස ස්පර්ශයෙන් හට ගන්නා වූ වේදනාව. කන ස්පර්ශයෙන් හට ගන්නා වේදනාව. නාසය ස්පර්ශයෙන් හට ගන්නා වේදනාව. ඊට පස්සේ දිව ස්පර්ශයෙන් හට ගන්නා වේදනාව. කාය ස්පර්ශයෙන් හට ගන්නා වේදනාව. මනස ස්පර්ශයෙන් හට ගන්නා වේදනාව. එතකොට අන්නේ විඳීම. විඳීම් ගැන අන්න නෝනින් විමසනවා. එතකොට වේදනාවත් භාග්‍යතුන් වහන්සේ සිහි කරන ශ්‍රාවකයා විමසන්නේ කොහොමද? අතීතේ නිරුද්ධ වී ගිය වර්තමානයේ හට ඉරගෙන තියෙන අනාගතේ හට නොගත් ආධ්‍යාත්මිකව බාහිරව විවිධට යන වේදනාව යථා ස්වභාවය අවබෝධ වන පරිදි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නෝනින් විමසනවා. ආනේ වේදනාවට දැන් මේ රූපේ මේ ඒ වේදනාවට හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන උපමාවක් මෙතනදී. ඒ කොහොමද? ඒ උපමාව දේශනා කරනවා කොහොමද? ඔන්න සරත් කාලේ මොකද වෙන්නේ? ලොකු වැහි බිඳුව වැටෙනවා කියනවා. දැන් වැස්ස වැටෙනවා. වැස්ස වැටෙනකොට වහිනකොට මොකද වෙන්නේ කියනවා? වතුරේ අපි දැකලා තියෙනනේ දී බුබුලු හට ගන්නවා. ආන්නේ දී බුබුල මොකද කරන්නේ? දැන් පින නම් සාමාන්‍ය සුළු වෙලාවක් හරි තියෙනවනේ. දී බුබුල කියන එක ෂණයෙන් හට ගන්නවා, ෂණයෙන් නැති වෙලා යනවා. පිනටත් වඩා වේගයෙන් වෙනස් වෙනවා. පිනටත් වඩා තියෙන ආයු කාලයේ දී බුබුල කඩුයි. දැකලා ඇතිනේ වැස්ස වැටෙනකොට වතුර වැටලා දී බුබුල හට ගන්න. සමහරවිට දී බුබුල කටගත්තදවත් අපිට බලන් ඉන්නකොට පේන්නේ නැහෙනේ. පොඩි දී බුබුලක් හට ගන්නවනේ. එතකොට ආන්නේ දී බුබුල වගේ තමයි විඳීම කියන දේ. ෂණයෙන් මොහොතින් මොහොත වෙනස් වෙනවා. දැන් මේ අපි ඉන්න මේ දැන් මේ පැය එකමාර අතුලට කොච්චර වේදනාවක් වෙනස් වෙනවද අපිට හොඳට බැලුවොත් එimhe මොහොතින් මොහොත වෙනස් වෙනවනේ. මේ සැප විඳීම ආය දුක් විඳීමක්, ආය සැප විඳීමක්, ආය සැප විඳීමක්, ආය දුකක්, ආය අදුක්කම සුඛ. හොඳ නෝනින් බැලුවොත් වහා වේගෙන් වෙනස් වෙන දෙයක් විඳීම කියන දේ. මොහොතින් මොහොත ආන්නේ දී බුබුල වගේ භාග්‍යතුන් සුපමා කරනවා. ඒ දී බුබුලයි වහා බිඳිලා වෙනසිලා යනවා කියන ආන්නේ ස්වභාවයේ නෝනින් විමසනවා කියන ශ්‍රාවකයා. මේ වේදනාව කියන්නේ හිස් දෙයක් වශයෙන්, තුච්ඡ දෙයක් වශයෙන්. මෙතනදී අටුවාචාර්යයන් වහන්සේ මහතෙරුන් වහන්සේලා දේශනා කරනවා යම්සේ දී බුබුල අසාර වේද එලෙසින්ම වේදනාව දසාරවත් අසාරය. යම්සේ ඒ දුර්වලද ගත නොහැකිද ගත නොහැක. ඒකෙන් වේදනාවෙන් කවදා ඒ දී බුබුලෙන් පුළුවන්ද කියලා අහනවා. ආසනයක් පනවන්න කෙනෙකුට ඉඳ ගන්න. දැන් දී බුබුල හට අරගෙන උඩට ඉස්සෙල්ලා නැති වෙලා යනවානේ. ඒකෙන් ආසනයක් හදන්න පුළුවන්ද කියන කෙනෙකුට වාඩි වෙන්න. අසුනක් පිළියෙල කිරීමට පුළුවන්ද කියන නොහැක කියන. ඇයි ඒක ඒ තරම් ශක්තිමත් නැහැ කියන. පොඩි දෙයක් අඩුම ගානේ සතෙකුටවත් ලගින්න පුළුවන් විදිහට හැදෙන්න පුළුවන්ද කියලා අහනවා දී බුබුලකින්. දැන් පෙන පිළියෙ නම් අන්න කිව්වා සතෙකුට හරිය läගලා යන්න පුළුවන් කියලා. දැන් දී බුබුලේ එහෙම එකක් නැහැනේ. දී බුබුලේ ස්වභාවය මොකද? සතෙකුටවත් ඉන්න බෑ කියනවා. ලගින්න බෑ. ඒ තරම් අස්තීරයි. ඊට පස්සේ අන්න ඒ වගේ කිසියම් ආසාරවත් සාරයක් නැති
ස්වභාවයෙන් යුතු දෙයක් කියන මේ වේදනාව කියලා කියන්නේ විදීම කියලා කියන්නේ. එතකොට මේ වේදනාව ඒ දියබුබුල අහනවා යම් බදුනකට ගන්න පුළුවන්ද කියලා අහනවා. එකතු කරලා මේ දියබුබුලම අරන් යනවා. ඊට පස්සේ මේකෙන් මට ප්‍රයෝජනයක් තියෙනවා කියලා ගන්න පුළුවන්ද කියලා අහනවා. ඇයි දැන් මේ ශණයෙන් මේ සතුටෙන් ඉන්නවා ඊළඟ මොහොතේ ආයේ දුකකට. දැන් වේදනාව තුළ සැප වේදනාව තුළ තියෙන ආස්වාදය ගැන කල්පනා කළා. දැන් ඒ ආස්වාදයේ හැම දෙයක තියෙන සුළු වෙලාවක් නේ. ඊට පස්සේ ආස්වාදයෙන් ලබලා දෙන දේ නැති වුණ ගමන් මහා ඒක කෙරෙහි කලකිරලා පහින් ගහලා දානවනේ. ඒ තප්පර කීපේ සුළු වෙලාවක තියෙන විනාඩි කීපයයි ඒ ආස්වාදයක් තියෙන්නේ. ආයේ ඒක ඉවරයි. ඊට පස්සේ ආයේ දුකකට හිතු ප්‍රශ්නෙම තමයි. ওই විදිහට මේකේ ස්වභාවය තියෙන්නේ. මේ හීන වේවා ප්‍රනීත වේවා දුර වේවා සියුම් වේවා ගොරු මේ වේදනාවේ ස්වභාවය ගැන මේ දීවබුල උපමා කරලානේ භාග්‍යතුන් වහන්සේ. එතකොට භාග්‍යතුන් දේශනා කරන මේ විඳීම් හටගන්න ස්පර්ශ ප්‍රත්‍ය. එතකොට ස්පර්ශයෙන් හටගත්තෙන් ස්පර්ශය නිරුද්ධ වෙන කල නිරුද්ධ වෙන්නේ මේ සියලු වේදනාවන් අනිත්‍යයි. එතකොට යම් ආස්වාදයේ සතුට සොම්නස ඇති කරන ආකාරයෙන් සැප විඳීමක් විඳිනවද? ඒ සැප විඳීමත් මොකද ස්පර්ශය තියෙනකන් විතරයි. ඒ ස්පර්ශය නැති වෙච්ච ගමන් මේක ඉවරයි. ඊට පස්සේ එන්නේ ස්පර්ශය කුමක්ද? දුක් සහගත ස්පර්ශය. ඒ දුකට අනුවන්නේ ඒ විඳීම. ඒ දුක් සහගත ස්පර්ශය අයින් වෙච්ච ගමන් දුක් සහගත විඳීම විරට මධ්‍යස්ථ ස්වභාවයක්. ඊට පස්සේ ඒ ස්පර්ශය වෙනස් වෙන ගමන් එක්ක ආයේ දුකක්ද එක්ක ආයේ එක්ක සැපයක්. ওই විදිහට ওই වේදනාවන් තුනෙහි කැරි යන ස්වභාවයන් තියෙන එක්ක ඇසින් එක්ක කනෙන් එක්ක නාසයෙන් එක්ක දිවෙන් එක්ක කයෙන් එක්ක මනසින්. ඔය ස්වභාවය භාග්‍යතුන් දේශනා කරන සිහි කරන්නයි කියලා. එතකොට වේදනාව කෙරෙහි ওই වේදනාවක් ගැන පවා හිතනවා කියන්නේ කොච්චර සාමාන්‍යයෙන් මනුස්සයර සාමාන්‍ය හරි සාමාන්‍ය විමසීමක් හරි තියෙන්න ඕනනේ. මේ රූපයක් ගැනව තේරුම් ගන්න බැරි මනුස්සෙක් විදීමක් ගැන හිතයි. සමහර මහාචාර්යවරු දොස්තරලා හිටියනේ අපිට ඇවිල්ලා කියනවනේ. ඔය අපි කොච්චකඩි අසපු ඉන්න කාලේ මීගමුවේ ඒ දොස්තර කෙනෙක් ආව මහාචාර්ය කියලා. දැන් බැනලෙලවන් මේවා කියපුවාම මේ මනුස්සයර මහාචාර්යවලට කියලා දෙන්න බෑනේ ඕවා. අපි එයාලගේ පුතාලා වගේ නේ එයාලා හිතන්නේ. මේ මනුස්සයා මහාචාර්ය දොස්තර ඇවිල්ලා කියන්නේ මොකද්ද? මේ වේදනාවක් නෑලුනේ සත්තුන්ට. විඥානේ නෑලු සත්තුන්ට. වේදනාවක් නෑලු සත්තුන්ට. මේ ප්‍රොෆෙසර්. එතකොට තේරෙන වේදනාව විඥානේ නැත්තේ කාටද කියන්නේ? ඔය වගේ මිනිස්සු ඉන්නේ. දැන් ඔහොම වුණා කියලා දෙයි හාඳුරුනේ යහි දේ මිනිස්සේ. හරි මේ පැත්තේ කතෝලිකනේ කතෝලිකුණා නම් හරි සතුටු නැහැ මේ මිනිස්සු කතෝලිකනේ කියලා හරි. පවුනේ කතෝලික නිසා එහෙම හිතනවා. ඉතින් කතෝලිකත් නෙමෙයි කතෝලික සමහර මිනිස්සු ඉන්නවා සිල් ගන්නවා. මේ මිනිස්සුන්ට තියෙන මොලේ අර මිනිස්සුන්ට නෑනේ. රහන් හිතන්නේ මේ බෞද්ධ කියලා වැඳගෙන මේ ඉගෙනගෙන ලොකු වාහනවල එන්නේ. ඔහොම වුණ තත්ත්වේ. දැන් මේරලත් දන්නෙත් නැහැ. දැන් අවුරුදු ගානකට කලින් හිතේ කොහේ යන්නේ නැද්ද? වේදනාවක් නැහැ සංඥාවක් නැහැනේ. කොහේ යන්නේ නැද්ද? අසංඥෙත් දන්නේ. අසංඥාවක් නැහැ නේ. ඉතින් ওই දෘෂ්ටියෙන් ඉන්න මිනිස්සු. ඉතින් ඕකයි යථාර්ථය කියන්නේ පින්වත්. මේ මිනිස්සුන්ට වෙන දේ. ඒ කියන්නේ මෝහය අවිද්‍යාවේ තරම පේනවනේ. ඒ අවිද්‍යාව කොහොමද කියන එක? ඔන්න ස්වභාවය. ඒකයි භාගතුනා සිහි කරන්න කිව්වේ මෙන්න මේ විදීම කියන්නේ හේතුන්ගෙන් හටගත් දෙයක්. ස්පර්ශය ඇති කල්ලි හටගත්තා. ස්පර්ශ නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි. මේ වේදනාව දුකටයි යයිති. දුකයි. ඊට පස්සේ මේ වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි. තමාගේ වශයෙන් පවත්ව ගන්න බෑ. අනාත්මයි. එතකොට මේ වේදනාව කියලා කිව්වම සියලු වේදනා අතීතේ නිරුද්ධ වී ගිය වර්තමානයේ හට අරගෙන තියෙන අනාගතේ හට නොගත් ආධ්‍යාත්මික ඒවා තමයියි සලකන බාහිරයයි සලකන හීනයයි සලකන ප්‍රනීතයයි සලකන දුරයයි සලකන ළඟයයි සලකන සියුම්මේ සලකන ගුරුසුවේ සියලු විඳී අන්න අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නූනීම සර ආනී ශ්‍රාවක විඳීම කෙරෙහි යථා ස්වභාවය අවබෝධ කරනවා කලකිරෙනවා. ඊට රූප වේදනා සංඥා
ඔන්න සංඥාව ගැන මෙතනදී භාග්‍යතුන් හරි ලස්සන උපමාවක් ඊට පස්සේ දේශනා කරනවා. සංඥාව කියන්නේ කොහොමද? භාග්‍යතුන් හරි දේශනා කරනවා පින්වත් මහණෙනි, ඔන්න පායන කාලේ විමහානේදී පායන කාලේ මොකද වෙන්නේ? අගමාස වෙනකොට හොඳටම දැන් රත් වෙනවා කියනවා. මේ පොළොව හොඳටම රත් වුණාට පස්සේ පේනව නේද කියලා අහනවා මිරිඟුව. ඔන්න සංඥාවට උපමාව. රූපයට උපමාව මොකද්ද? පෙන පින. වේදනාවට මොකද්ද? දිය බුබුල. ඊට පස්සේ සංඥාව. ඒ කියන්නේ සයාකාර වූ සංඥා. ඇසෙන් රූප හඳුනා ගැනීම, කනින් ශබ්ද හඳුනා ගැනීම, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ සංඥාවන්. ඒක හඳුනා ගැනීම. අන්නේ හඳුනා ගැනීම කොහොමද? මිරිගුවක් ලෙස දකින්න කියනවා. එතකොට මිරිගුව දේශ ඔන්න පුද්ගලයෙක් බලාගෙන ඉන්නවා කියනවා. මිරිගුව දේශ බලාගෙන ඉන්නකොට ඒ මිරිගුවෙන් ගන්න පුළුවන් ඒ කෙනානේ මිරිගුවේ තියෙන යථා ස්වභාවය හිතනවා කියලා. අනේ මේක මෙහෙම පෙවුනට මේකෙන් ගන්න පුළුවන් වතුරක් නැහෙනි. ගන්න පුළුවන් දෙයක් නැහෙනි. දැන් මෙතනදී අටුවාචාර්යයන් වහන්සේලා හරි ලස්සනට ඒ විස්තර කරනවා කොහොමද? සංඥාව අසාරූ බැවින් ඒ අරුති මිරිගුවට හා සමානය. එසේම ප්‍රයෝජනයට ගත නොහැකි අර්ථයේ මිරිගුව. දැන් මිරිගුවෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් තියෙන මිරිගුවෙන් දියගෙන බීමට හෝ අන්න කියනවා. මිරිගුව දැක්කට පස්සේ පිපාසයෙන් ඉන්න කෙනාට මිරිගුව දැක්කට පස්සේ ඒ මිරිගුවෙන් පුළුවන් ද කියලා අහනවා දිය අරගෙන බොන්න. දැන් පිපාසයෙන් ඉන්න කෙනාට මිරිගුව ගාවට ගිහිල්ලා එකෙන් දිය අරගෙන බොන්න පුළුවන් ද කියලා අහනවා. බෑනේ. දැන් පේන්නේ ඈතට වතුර වගේ නේද? පේන්නේ ඈතට මහා ජල කඳක් වැව් තටාකයක් වගේ පේන්නේ. නමුත් ප්‍රයෝජනෙට ගන්න බෑ. භාජනයකට ගත හැකිද කියලා අහනවා. ඒ වතුර ඕන්න. නෑමකට ගන්න පුළුවන්ද කියලා අහනවා. බීමකට හෝ නෑමකට හෝ භාජනයට පුරවා ගත නොහැක. ඒ යෝගී කියනවා මේ සංඥාව. තවද මිරිඟුව කම්පා වේ. දැන් අපිට පේනවනේ නිකන් හෙල වෙනවා වගේ පේනවා. චලනීය වෙයි, දඟලයි. හටගත් රළ ඇත්තේ වගේ පේනවා. දැන් මිරිඟුව හොඳට දැක්කම දැකලා ඇතිනේ. මෙහෙම දඟලනවා නිකන් වතුර වගේම තමයි පේන්නේ. අන්න ඒ වගේ කියනවා මේ සංඥාව කියන එක. එතකොට දැන් ඒකනේ රැවටෙනවනේ වහා. ඒ මිරිඟුවෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා අහනවා. දැන් ඒ වගේ තමයි සංඥාව. සංඥාව කියලා කියන්නේ මේ ඇසට පේන රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම මොකද සංඥාව තව භාගතුන විස්තර කරන කොහොමද? ඒ වර්ණය, හැඩතල ඒක හැඩයෙන් වර්ණයෙන් ගන්නදී දැන් හැඩයෙන් වර්ණයෙන් ගන්න දේ හැම කාලෙකම පවතිනවද? නැහැනේ. අද පොත්ත සුදුයි කියලා ගත්තා. ටික දවසකින් පොත්ත වැහිරිලා යනවා. එතකොට සුදු කළු කියේ සුදු නැහැ. වැහිරිලා හෙල්ලෙනවා. හැම හෙල්ලෙනවා, ගරා වැටෙනවා. ඊට පස්සේ කළු වෙනවා. ඊට පස්සේ සමහර හරි ලස්සනයි කියලා ඉන්නේ මොකද වෙන්නේ? සමහරලාට ඔන්නේ වට මොනවා හරි රෝගයක් හැදලා ඔන්න ඒ රෝගෙ හැදලා නැසිලා වෙනසිලා යනවා. ඇයි ඒ වර්ණයෙන් එයා ගත්තේ? ඒ හැඩයෙන් හරි ලස්සනයි කියලා ගත්තේ. ඒ කේශ කලාපේ හරි ලස්සනයි, හැඩ හරි වර්ණීය යුක්තයි, ඇස් දෙක මෙහෙම යුක්තයි, මේ හැඩයෙන් යුක්තයි, මේ වර්ණේ ඔහොම කියලානේ ගන්නෙ. හැඩේ වර්ණීය කියනෝනේ භාගතුන. දැන් රතු පාට වශයෙන්, සුදු පාට වශයෙන් ඒ විදිහ හඳුනා ගන්න සංඥාවෙන් හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීමේ ස්වභාවය කුමක්ද? මේ මිරිඟුව වගේ. ගන්නවා තියෙනවා කියලා නමුත් එතන නැහැ. මොකද වෙන්නේ? මිරිඟුවට යන මිනිස්සයා, පිපාසයෙන් ඉන්න මිනිස්සයා මිරිඟුව දැක්කට පස්සේ හිතන්නේ වතුර ගොඩක් කියලා දුවනවනේ එතෙන්ට. දුවනකොට මොකද වෙන්නේ? දැන් මුවෝ එහෙම දුවනවනේ මිරිඟුව පස්සේ. දුවන්න මොකද වෙන්නේ? එයාම හති වැටෙනවා. ඇයි එතෙන්ට යනකොට නෑ. එතෙන්ට ගියාට පස්සේ එතන පේන්නේ තව ඈත පේනවා. ආයෙ මිරිඟුව. ආයෙ දුවනවා. එතකොට පිපාසයෙන් ඉන්න කෙනාගේ තව දුවන්න පිපාසය අඩු වෙනවද වැඩි වෙනවද? අන්න ඒ වගේ කියනවා මේ අපිත් මේ රූප සංඥා ඔස්සේ මේ සසර පුරාවට දුව ඉන්නේ මේ කියන අපි අහනවල ඔක්කොම. මේ යථාර්ථයේ තේරුණා කියන අපි අහනවල මෙතන නැහැනේ. එහෙනම් අවබෝධ කරලානේ. එහෙනම් දෙව්ලෝක බඹලෝක මගපරලාභී උත්තමියොත් එක්ක ඉන්නේ. එහෙනම් මාර්ගඵලය ලැබලානේ. එතකොට අපි මේ ඉන්නේම මේ රූප සංඥා මිරිඟුව පස්සේ දුවනේ. රූප සංඥා ඔස්සේ රූප සංඥා පස්සේ ඉන්නේ. ඒක ඒකාන්ත, ඒක අනිත්‍යයි කියවට අපිට තියෙන්නේ මොකද? නිට්ටයයි කියලා. මේ රූප සංඥාව මිරිඟුව නිට්ටයයි කියලා අපි අරන් ඉන්නේ. යථාර්ථය මොකද? මිරිඟුව අනිත්‍යයි.
අපි හිතන් ඉන්නේ මිරිඟුවේ ජලයේ තියෙනවමයි වතුරමයි මේකේ තියෙන්නේ කියලා. නමුත් මොකද්ද? මිරිඟුවේ වතුර නැත. අපිට මිරිඟුවේ වතුර ඇත. ඊට පස්සේ අපි රූප සංඥාව අරන් ඉන්නේ, ශබ්ද සංඥාව, ගන්ධ සංඥා, ඒ ඔක්කොම පස්සේනේ දුවන්නේ. ඒ සියල්ලගෙම සැපයි. යථාර්ථය මොකද්ද? දුකක්මයි. ඒකේ යථාර්ථයනේ නෝනින් විමසන්න කියන්නේ ශ්‍රාවකයාට භාග්‍යතුන් වහන්සේ. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්. එතකොට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වගේ යථාර්ථයන් සිහි කරනවා. මේ අනාත්මයි. තමගේ වශයෙන් පවත්වා ගන්න බෑ. දැන් අපිට හිතන්නේ අපි මොකද්ද හිතන්නේ? මේ මිරිඟුව ඒ ජලයේ තියෙනවා තමගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්, භාජන වලට ගන්න පුළුවන්, නා ගන්න පුළුවන්, එතෙන්ට ගිහිල්ලා කියලා දුවනවා. නමුත් තියෙන්නේ දුකකටම ආයේ දුකෙන් දුකටම වැටෙන්නේ බලන්නකෝ. මේ මිරිඟුව පස්සේ දිවුවොත් එහෙම තව දුකින් දුකටම වැටෙන්නේ. තව වෙහෙස වෙනවනේ. එක්ක මාරාන්තික වෙනවා, එක්ක මැරලා යනවා. ඒතර බලන්න භාගතුන උපමා අනුසාරයෙන් භාගතුන සපේ ලස්සනට දේශනා කරන හැටි. දැන් ඔය ස්වභාවනේ ශ්‍රාවකී සිහි කරනවා කියන තේරුම් ගන්නවා කියලා කියන්නේ. පොඩ හරි තේරුම් ගන්න ඕනේ යන්නේ ඒකයි පින්වත්නි. මේ කියන අපි අහන හැමෝටමයි තියෙන්නේ ඔය යථාර්ථයේ සිහි කිරීමක්මයි. ඒක තේරුම් ගන්න නැතුව හිටියොත් ඉතින් කියන අය අහන අය ඔක්කොම රුතු පුරුතු පිටින් ඔක්කොම හතර පාය තමයි. මොනෝකයි ස්වභාවය. එතකොට ඔන්න සංඥාවේ යථා ස්වභාවය. එතකොට අපි හීන දෙයට අහු වෙලා ඉන්නවා. ප්‍රනීත දෙයට අහු වෙලා ඉන්නවා. ඒ ප්‍රනීත දේ තුළත් ඒ රූප සංඥාව තුළ තියෙන හැඩේ වර්ණයට මේකට සියල්ලට අහු වෙලා ඉන්නේ. හීන දේ තුලත් තියෙන එක. ප්‍රනීත දේ තුල තියෙනෙත් ඒක. ආධ්‍යාත්මික දේ තුල තියෙනෙත් එහෙම එකක්. බාහිර දේ තුල තියෙනෙත් එහෙම එකක්. සියුම්මේ සලකන දේ තුල තියෙනෙත් එහෙම එකක්. ඕලාරිකව සලකන දේ තුල තියෙනෙත් එහෙම එකක්. කුමකින්ද? ස්පර්ශයෙන් හටගත්තා වූ සංඥා. ස්පර්ශේ නිරුද්ධ වීම යන ස්වභාවය සංඥා මේ හැම එකම තියෙන්නේ. ඒකයි සංඥාව ස්පර්ශයෙන් හටගත්තෙන් ස්පර්ශයෙන් නිරුද්ධ වී මේ සංඥාව අනිත්‍යයි කියලා සිහි කරන්න කිව්වේ. මේ සංඥාව දුකයි කියලා සිහි. එතකොට සිහි කරනකොට ස්පර්ශයෙන් හටගත් සංඥා කියන අර ඔක්කොම සංඥා. ඊට පස්සේ මේ සංඥාව සියල්ල අනාත්මයි, තමාගේ වශයෙන් පවත්වා ගන්න බැහැ කියලා සිහි කරන්න කිව්වේ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි යන සංඥාව මිරිගුව වගේ කිව්වේ ඒකයි භාග්‍යතුන් වහන්සේ. ඊට පස්සේ රූපය කොහොමද? පෙන පිඬ වගේ. විදීම දිය බුබුල වගේ. සංඥාව කුමක් වගේද? මිරිඟුව වගේ. ඊට පස්සේ උන සංස්කාර, චේතනාව, කර්මයේ සංස්කාර. සංඛාර ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද? ඒ තමයි කියන ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද? පින්වත් මහණෙනි මේ විදිහේ දෙයක් තියෙනවා. ඔන්න ඉන්නවා කියන අරටුවකින් ප්‍රයෝජන තියෙන කෙනෙක්. අරටුවක් ගස්වල තියෙනනේ අරටුව. දැන් කියන්නේ අපි කියන්නේ මේ සඳුන් අරටුව, කොහොඹ අරටුව, කොස් අරටුව කියන්නේ. ඔන්න අරටුවක් තියෙන කෙනෙක් ඉන්නවා. ඒ අරටුවකින් ප්‍රයෝජනේ තියෙන කෙනා මොකද කරන්නේ? අරටුව අරගෙන දැන් මේ පුටු, ඊට පස්සේ උළුහව, ඒ ගෙවල් දොරවල් අවශ්‍ය කරන දේවල් හදන්නේ අරටුවෙන්නේ. මෙයා මොකද කරන්නේ? මේ අරටුවෙන් ප්‍රයෝජන තිබෙන කෙනෙක් අරටුවක් සොයාගෙන මොකද කරන්නේ? අරටුව සොයා යමින් ඇවිදින පුරුෂයෙකුට මොකද වෙන්නේ? එයාට ගිහිල්ලා ඔන්න එයා මොකද කරා කියන්නේ? වනාන්තරයේ තියෙන හොඳට හැදුණු, හොඳට පිහිදුණු, හොඳට මහතට තියෙන හොඳ පීදුණු කෙහෙල් ගහක් දකින්න හම්බ වෙනවා කියනවා. දැන් කවුද මේ අරටුව හේන මිනිස්සයා? අරටුව හේන මිනිස්සයාට මොකද වෙන්නේ? හොඳට තඩියට මහතට තියෙන, හොඳට පීදලා තියෙන මොකද්ද හොය හම්බෙන්නේ? කෙහෙල් ගහ. මෙයා කෙහෙල් ගහ මොකද කරන්නේ කියනවා? කෙහෙල් ගහ ගාවට ගිහිල්ලා දැන් අරටුව හොයන මිනිස්සයා අරටුව හොයන අදහසින් අර කෙහෙල් ගහ කපනවා කියනවා. හිනා යනවනේ දැන් කෙහෙල් ගහේ කොහෙද අරටුවක් තියෙන්නේ? දැන් එතකොට තේරෙන්නේ අපි මේ සංස්කාර වලට අහුවෙලා ඉන්නේ නැටි අපි අරටු හොය කෙහෙල් ගස් පතුරුක ගහ ඉන්නේ කියන එක අන්න හොඳට තේරෙනවා දැන් මේ අපිට වෙන දේ මේ පුද්ගලික තමාට වෙන දේ කියන්නේ. අනිත් කෙනෙකුට කියලා වැඩක් නැහැ, තමාට වෙන දේ කියන්නේ. මේ අපි හැමෝට වෙන දේ පුද්ගලික වෙන දේ. මිරිගුව පස්සේ දුවනවා. පෙන පිඬවල් පස්සේ දුවනවා. දිය බුබුල් වල පස්සේ දුවනවා. මේ අරටුව පස්සේ දුවනවා. කෙහෙල් ගහ අරටුව ඔය.
ඒ හරි ලස්සනට මේ කෙහෙල් ගහේ අරටුව ඊට පස්සේ දුවන හැටි හරි ලස්සනට අටුවාවේ දේශනා කරනවා. ඊට පස්සේ මොකද හොයයි කරන්න කියනවා මෙයා කෙහෙල් ගහේ අරටුව බලාපොරොත්තු දැන් මේ කෙහෙල් ගහ දැන් හොඳයි හදියට මහතට හොඳට පේනවනේ හොද්දට හැදිලා තියෙනවා. හිතන්නේ හොද්දට ඇති කියලා කෙහෙල් අරටුව. කෙහෙල් ගහක. මොකද කරන්නේ අනේ මේ මිනිස්සයා අර කෙහෙල් ගහ කපනවා. කපලා මොකද කරන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කෙහෙල් ගහ කපලා ඒ ගහේ පතුරු එක එක දැන් ගලවනවා අරටුව හොයන අදහස. ඔන්න එක පතුරක් ගැලෙව්වා. තව පතුරක් ගලවනවා. තව පතුරක් ගලවනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ මිනිස්සයාට අඩුම ගානේ ඔහු ඒ ගසේ පතුරු ගලවද්දී අඩුම වශයෙන් එලේවත් එයාට හම්බෙන්නේ නැහැ. කියන්නේ අරටුවට කලින් තිරුණේ එලේ කියලා එකක් ගහක. එලයක්වත් හම්බෙන්නේ නැහැ කියනවා කෙහෙල් ගහක. ඇයි ඒ ඔන්න සංස්කාර ගැන මේ ඇයි ඒ කියන මේ හරි ලස්සනයි. කොහොමද සංස්කාරය ගැන දේශනා කරන කොහොමද ඔන්න කෙහෙල් ගහ එයා මොකද කරන්න කියනවා ඒ සංස්කාරය ගැන කෙහෙල් ගහේ ඒ කෙහෙල් ගහ කියන එක හැදිලා තියෙන්නේ කොහොමද කියන බොහෝ පත්‍ර ඒ වගේම දැන් කෙහෙල් ගහේ තියෙන කෙසෙල් කොළවලින් ඒ කෙහෙල් ගහ හැදි යන්නේ ඒ පතුරු වලින් තමයි කියන මේ කෙහෙල් ගහ හැදිලා තියෙන්නේ. අන්න ඒ වගේ ඒ පතුරු වලින් ඒ පත්‍ර වලින් මේ කෙහෙල් ගහ වටේ ඝනවට පේනවා වගේ මේ සංස්කාර වලින් තමයි කියන මේ සංස්කාර ලෝකයෙන් තමයි මේ සියල්ල හැදිලා තියෙන්නේ කියන. ඒ මොනවද ඒ කියන මේ සංස්කාර කියලා කියන්නේ ස්කන්ධ වශයෙන් ඒවා කියනවා. මේ රූප වේදනා සංඥා සංස්කාර කියන විඥාන කියන ස්කන්ධ. එහෙම නැත්නම් අර පතුරු කියනවා අන්නේ ස්කන්ධ. එහෙම නැත්නම් මේ පතුරු තමයි කියන ඇස කන නාසය දිවකය මනස නම් මේ ආයතන හය. දැන් එකක් ගලවන එක පතුරක් ගලවන හොයන්නේ. ඒ අන්න ඒ තමයි කියන මේ ජීවිතේ හොයනවා ඕනේ. ඊට පස්සේ ඊළඟ තව පතුරක් ගලවන තව ජීවිතයක. ඒ තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන පතුරක් ගැලෙව්වා. ඒ තව පතුරක් හම්බුන ඒක ගලවනවා. ඒ මොකද එක්කෝ ඉපදීමක් කියලා ලැබිලා තියෙන මොකද? ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය. ඒ වගේ පතුරු ගලව තමයි ඉන්නේ කියනවා. කවදාවත් හම්බෙන්නේ නැහැ කියනවා. කෙහෙල් ගහේ අරට. ඒ සංස්කාර කිව්වේ ඒකනේ. සංඛාර කියන එක භාගතුන දේශනා කළා මතක ඇතිනේ. සංකතං අபிසංකරන්තුද බික්කවේ තස්මා සංඛාරාති උච්චති. ඒ කිව්වේ මේ සංකතේ මේ පංච උපාදානස්කන්ධ නැත්නම් මේ ආයතන හය සංකතයක ස්වභාවය නැවත නැවත සකස් කරලා දෙන නිසා මේ සංස්කාර වලට සංස්කාර කියලා කියන්නේ. ඒතර ආන්නේකේ පතුරු ගලවනවා කිව්වේ. එතකොට මේ පතුරු ටික ගලව තමයි නේ රූප වේදනා සංඥා උපත කියලා ලැබෙන්නේ භාග්‍යතුන් දේශනා කළා. ඒකනේ කන්දානම් පාතු භාවෝ. ආයතනානම් පටිලාභෝ. ඒ ටික තමන්න ගලව ඉන්න අරට ඕහෝයා. මේ ජීවිතයේ සාරේති එක්ක ඊළඟ ජීවිතයක දැන් මිනිස්සයා ඉන්නේ. මේ ජීවිතේ දැම්මට මේ ජීවිතේ දැම්මට අප්සෙට් ඊළඟ ජීවිතේ නම් අනේ අපේ දෙයි හාඳුරන්ගේ පිටින් හරියත්වා අන්න පතුරක් ගලවනවා ඒක මේ ජීවිතේ පතුර ගලවලා ඉංගල ඊළඟ ජීවිතයක් හිතනවා. ඔහොම තමයි මිනිස්සු ඉන්නේ සංස්කාර ගැන පත ඉන්නේ කියනවා. මේ ජීවිතේ නම් මුඩුක් වී ඊළඟ ජීවිතේ නම් බකින්නන් මාලිගාව ඉපදුනොත් අනේ හොඳයි. චාල්ස් කුමාරගේ පුතා චාල්ස් කුමාරට පුතාලා ඉන්නෝනේ මේ පුතාලගේ පුතෙක් හරි වෙලා කියලා හරි ඔන්න හිතනවා. ඔහොම තමයි සංස්කාර පතුරු ගහ ඉන්නේ මිනිස්සයා. ඒක හෙල් පතුරුක ගහ ඉන්නේ. දැන් මෙහි ඉන්නවා දැන් ඊළඟ ජීවිතේ ඇමරිකාව වෙනවා. ඇමරිකාව හම්බෙයි ඇමරිකාව ගියොත් කොරෝනා හැදිලා තමයි මැරෙන්න වෙන්නේ. එතකොට ඔන්න ඕකයි යථාර්ථය. ඔන්න මිනිස්සයාට වෙනදී. දැන් තේරෙනවනේ අපි ඉන්නේ ස්වභාවය පින්වත්නි. අපේ මේ හිතේ තියෙන ඇත්තම අපි කල්පනා කරොත් අපිට ලැජ්ජයිනේ. අපේ හිතේ ස්වභාවය අපිටම තේරෙන්නේ නේද හරි තුච්චයි කියන එක. අපේ හිතේ ස්වභාවය අපිටම තේරෙන්නේ නේද හරිලා මහා ලොකුවට කෑ ගැහුවට මහා ලොකුවට කිව්වට මහා ලොකු වාහනවල ගියාට මහා ලොකු කාමරවල හිටියට සම්බෝලේ බතු හැරි කාලා වට්ටක්කයක් හරි තම්බන් කෑලා හිටියට මේ යථාර්ථය තේරෙනවනේ. කොහොම ලාමක දෙයක්ද මේ අපේ තියෙන්නේ කියන එක. දැන් මේ ජීවිතේ මේ පතුරුක ගහ ඉන්නවද අද හම්බෙයි හෙට හම්බෙයි. දැන් බලන්න අපි රස්සාවක් කරන්නේ මේ ඔක්කොම සංස්කාර. මේක හරියයි. නෑ ඒක හරියන්නේ ඊළඟ එක හරියයි. බොහොම පතුරු ගහ ඉන්නේ කවදාවත් සාරයක් හම්බ වෙනවා අරටුව හම්බ වෙනවා. දැයි කේල් ගහනේ පතුරු ගහන්නේ. ඒ කේල් ගහ පතුරු ගහන අරටුවෙන් ඒ කේල් ගහ පතුරු ගහනකින් එයාට ඒ කවදාවත් අරටුවක් හම්බෙන්නේ නෑනේ. ඒ කේල් ගහෙන් පුළුවන්ද කියලා අහනවා. ඒ කේල් ගහේ පොතුවත් අඩුම ගානේ අරගෙන ආසනයක්වත් හදන්න. ඉඳ ගන්න පුටුවක් ඊට පස්සේ පාවිච්චි කරන මේසයක් එහෙමවත් හදන්න පුළුවන්ද කියලා අහනවා. බැහැනේ. පතුරකින්වත් බෑ. අරටුවක් ගැන ඉතින් හිතන්නේ දැන් අරටුව කොහොමත් නැහැනේ. මේ අරටුව හරි ලස්සනට විස්තර කරනවා අන්න ඒකයි.
ඒතර බලන්න අපි මේ සංස්කාර ලෝකෙට අහු වෙලා ඉන්න දේ මෙහි හොඳ නැත්තම් එහෙ හොඳයි. ඒක හොඳ නැත්තම් මේක හොඳයි වෙයි. මේක හොඳ නැත්තම් ඒ අරක හොඳ වෙයි. නමුත් හැම දෙයකම තියෙන්නේ මොකද්ද? ඒක හොඳ නෑ කියලා මේක අතහැරලා යනවා. නමුත් එතනක් තියෙන්නේ මොකද්ද? මේ ආයෙත් කෙහෙල් පතුරක්ම තමයි. අර ටෝහේන කෙහෙල් පතුරක් තමයි තියෙන. අර ටෝහයා පතුර ගහිල්ලක් තියෙන්නේ. කරන්නේ මොකද්ද? හැමදාම පැන. දැන් ඒ වගේ මේ ජීවිතෙන් ඊළඟ ජීවිතෙන් තව ජීවිතයකට. ඒත් සංස්කාර. ඊට පස්සේ අපි දැන් හැම සංස්කාර කියලා කිව්වම තියෙනවනේ පින, පව. දැන් මේ හැම එකක් ගැනම කියන්නේ. දැන් පින කරලත් භාගතුන දේශනා කරන්නේ මොකද්ද? පින කරලත් හිතන්න කියන්නේ පින කරලා භාගතුන පින කරන්න කියන චිත්තාලංකාරයටනේ. චිත්තාලංකාරය පිණිසනේ දන් දෙන්න කියන්නේ. දානයක් උනත් දෙන්න කියන්නේ සිත අලංකාර වෙන්නේ. චිත්තාලංකාර සිත අලංකාර වෙන්නේ පින කරලා පතන කියන චිත්තාලංකාරයනේ. දැන් අපි පතන්නේ මොකද්ද? මේ සංස්කාරයෙන් අන්න පතුරක් පතන්නේ. මොකද්ද? රස්සාව හොඳ වේවා. ආයේ පතුරක් පතන්නේ දරුවෝ ටික හොඳ වේවා. මේ ජීවිතේනේ මුංගෙන් කරදරෙන ඊළඟ ජීවිතේ හරි හම්බෙන දරු පැටවගෙන් අපේ හොඳක් වේවා කියලා හිතන්නේ. මේ ලොකු එකාගෙන් නම් මහා කරදරේ ඊළඟට හම්බෙන පොඩි එකාගෙන් හරි අනේ හොඳ කොල්ලෙක් වේවා. ඔහොමනේ හිතන්නේ. ඇයි හිතුවට ඒක වෙන්නේ නැහනේ. ඇයි? සංස්කාරය කොහොම දෙයක්ද? අනිත්‍ය දෙයක්. දුකට අයිති දෙයක්. අස්තිර දෙයක්. අනාත්ම දෙයක්. ඔන්න ඕකයි මිනිස්සුන්ට වෙන දේ. ඔය මේ අපේ හිතේ ස්වභාවය. අපිට අහුවෙලා ඉන්න අහුවිල්ල. හිතන්න දැන් එනකම් මේ අහුවෙන එක ඉන්න එක හොඳටම අහුවෙලා කියන එක දැන් තේරෙනවනේ. රූප ඔස්සේ අහුවෙලා. විඳීම ඔස්සේ අහුවෙලා. සංඥා ඔස්සේ අහුවෙලා. සංස්කාරය ඔස්සේ ගත්තත් අහුවෙලා. කොයි පැත්තෙන් ගත්තත් අහුවෙලා ඉන්නේ. මද්දට අහුවෙලා ඉන්නේ කාගේද? අසවල් කෙනාගේ. ඒ මද්දෙන් ගැලවෙනවා කියන්නේ මහා නුවණැති වීරියවන්ත උතුමන්ට මිසක් අපි වගේ මේ හීන වීරිය තියෙන අයට නෙමෙයි. අපි වගේ මේ හීන වීරිය තියෙන අයට තමයි ආයෙ පොතු ගලවන්න තියෙන්නේ. කෙසෙල් පොතු හොයන්න තියෙන්නේ අපි වගේ අයට. මහා උතුමන්ට තමයි අන්න තියෙන්නේ. හරියට ඒකෙන් ගැලවිලා යන්න. ඔන්න ඔක යථාර්ථය. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සංස්කාරයත් මේ කාලේ අවකාශ දෙන පවතින සංස්කාරය ගැනත් අනිත්‍ය වශයෙන් විදර්ශනා කරන්න ඕනින් විමසන්න. මේ සංස්කාරය කියන්නේ ස්පර්ශපත්‍යෙන් හටගත් දෙයක්. ස්පර්ශේ නැති වී යන නිසා මේ සංස්කාර අනිත්‍යයි. මේ සංස්කාරත් දුකයි. අනිත්‍ය මේ ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශේ නැති වී යන මේ සංස්කාරත් දුකටයි අයිති. ඒ සංස්කාරත් අනිත්‍ය දුක්ඛ සංස්කාර තමගේ වශයෙන් පවත් ගන්න බෑ අනාත්මයි. ඊළඟ ශ්‍රාවකයන් වුණින් මේ නිසා මේ සංස්කාර කියන්නේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා අන්න විදර්ශනා කරනවා. ඒතර ওই විදිහට නෝනින් විමසනවා ඒ ශ්‍රාවකයා. ඒතකොට ওই විදිහට නෝනින් විමසනකොට මේ සංස්කාර ලෝකයේ තියෙන යථා ස්වභාවයේ ශ්‍රාවකින් වහන්සේට යම් සුළුවෙන් හරි ටික හරි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ උපමා අනුසාරයෙන් හිතනකොට බලන්නකෝ. දැන් මේකේ තියෙන්නේ කිසෙල් පොත් වතුර ගැහුවට තියෙන්නේ අරටුවක් හොයාගෙන වෙන එකක් පතනවා කියලා හිතන්න. එතකොට එයා වෙන එකක් පතරලා ඉන්නකොට ශ්‍රාවකයාට ඔන්න කල්පනා වෙනවා කොහොමද? දැන් මම මේ කිසෙල් පොත් පතුරු ගන්නවා. දැන් ඔන්න අරක හොඳයි කියලා හිතෙනවා. නෑ ඒකෙත් මේකත් අනිත් භාගතුන දේශනා කළ මේ සංස්කාර ලෝකයට අනිත්‍ය දෙයක්. අස්තිර දෙයක්. දුකට අයිති දෙයක්. අනාත්ම දෙයක්. මගේ ආත්මය වශයෙන් ගන්න දේ එහෙනම් මං අසවල් එකත් හොඳයි කියලා එතනක් තියෙන කෙසෙල් පොත්ත පතුරු ගහන එකනේ අරටුවක් හොයන එකනේ කෙසෙල් ගහක. එතනත් යථාර්ථය මොකද්ද? ස්පර්ශයෙන් හටගත්තා වූ දෙයක් තියෙන්නේ. අනිත්‍යයි. ඒක දුකටමයි අයිති. ඒකත් එතකොට අනාත්මයටමයි අයිති. ඒකත් මගේ ආත්මය වශයෙන් පවත් ගන්න බෑ කියලා ලද දෙයින් ඊට පස්සේ අහන්න සතුටු වෙනවනේ. දැන් මේ ස්වභාවයල් නැති නිසානේ මිනිස්සුයෙකුට ලද දෙයකින් සතුටු වෙන්න බෑ. ගුණයක් අහලක නැහැ. මේ ඔක්කොම අකුසල ඇති වෙන්නේ මෙන්න මේ ස්වභාවය නිසානේ. පුද්ගලයාගේ හිතේ ස්වභාවය හිත දුර්වල වෙන්නේ. මේ යථාර්ථය මේ රූපයක විදීමක සංඥාවක සංස්කාරයක විඥානයක යථා ස්වභාවය තේරුණා නම් මේ මිනිස්සයා ඇත්තටම එයා යථා ස්වභාවය තේරුම් ගන්නවා නම් එයා ඇත්තටම එයා පවුකම් වලින් වළකිනවනේ. එයා ගුණවන්ත භාවයකටපත් වෙන එයාට මත් උනා කියලා ගන්න දෙයක් නැයිනේ. ලද දෙයින් සතුටු වීමක් නේ තියෙන්නේ. එයා තව අල්පේච්චුනේ මහෙච්ච උනා කියලා ගන්න දෙන්නේ මහෙච්ච උනා කියලා තියෙන්නේ මොකද්ද? කෙසෙල් පතුරු ගහන එකන්නේ.
එයා ලදදීම් එයා අල්පේච්චු වෙනවා තව මේක ගන්න දෙයක් නැහැ නේ කිය. අපි අල්පේච්චයි අපි කරන්නේ මොකද? තව කෙසෙල් පහක් පතුරු ගහන්න යනවා. අපේ තියෙන එහෙම අල්පේච්චකමන්නේ. අපේ අල්පේච්චකම තියෙන්නේ දුන්නා ගත්තා අපි අල්පේච්චය කිව්වා කියෙව්වා ගත්තා අපිට දෙන්න. අපේ තියෙන එහෙම එකන්නේ. අපේ තියෙන අල්පේච්චකම විකුණා කන එකක් අදායගේ ගොඩාක් අයගේ තියෙන. ලද දෙයින් සතුටු වෙනවා කියනවා ඒක විකුණුව කෑවා. එතකොට අපි ආන් එහෙම පතුරුක ගහ ඉන්න ලෝකයක් අද තියෙන. සත්‍ය කතා කළොත්. ශ්‍රාවකයෝ එහෙම නෙමෙයි. ශ්‍රාවකත්වයෙන් අවබෝධයකට පැමිණෙන එක අවබෝධයක්මයි. ඒක වෙනස් වෙන එක විකුණන එක බිස්නස් එකක් වෙන්නේ නෑනේ. අද බලන්න විනාඩි 5ක් භාවනා කරන්න පුළුවන්. මට භාවනා කරන්න. හරි නිකන් නිරෝධ සමාපත්තියට සම්බන්ධන වගේනේ මිනිස්සුන්ගේ කතාව. මේ ඇති දෙයක්වත් නෑ. මේ අනේ පොයට විතර අටසල් ගන්න. ඒකත් 15ක පොයවල් වලින් ගන්නේ 15ක පොයවල් තියෙන අවුරුද්දක 12ක් නේ. ඒකනොත් මේ පොයවල් දෙක තුනකට සිල් අරගෙන අනේ අපේ හරිය ගන්න 4 පොයටත් සිල් ගන්නවා වගේ හරිය කතාව. ඒක විකුණන කණ එකක් තියෙන්නේ. කියන්නේ අල්පේච්චයි. අය කතාවෙන් කතා කරොත් අනේ මේ පවිවේක සුවේ ඉන්නවා වගේ කතාව. එතකොට ඒවනේ දාසටෝ අමායාවි කියලා දේශනාව තුල තියෙන්නේ. සතකපට මායා කියලා. එතකොට හිතන්නේ මේ සංස්කාරය පතුරු ගහ අපි වෙන දෙයක් හිතනවා. ඔන්න මනුස්සයට වෙන දේ. හිතන්න එපා මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා ලේසියෙන්. අපිට පේන අපේ මේ ඇස කාටද අයිති? ආසවල් කෙනාට. දන්න වෙතිනේ කාටද කියලා. මේ කන අයිති කාටද? මේ නාසය අයිති කාටද? දිව කය මනස අපි හිතනකොට එහින් දැනගන්නවා. ඒකයි. අපේ සිතුවිලි ගානට අපිට හසුරුවන අපි සමහරවිට අපි හිතන්නේ හරිය ලොකුවට හරිය හොඳට හිතනවා වගේ කියලා. නමුත් ඒ සිතුවිලි තුළ හොඳට නුවණින් විමසලා බැලුවොත් තියෙන්නේ අරයාගේ අසුවීමක්. එයා අපිව පාලනය කරන එකක් තියෙන්නේ. ඔන්න ඕකයි. යාම කියනනේ ඔය ඇස මගේ, ඔය කන මගේ, ඔය නාසය මගේ, ඔය දිව මගේ කියලා කියනවනේ. ඒකයි. ඒ නිසා පින්වත්නි අපි හොඳට බැලුවොත් අපිට මත් වෙන්න කිසිම දෙයක් නැහැ. අපි පරණයි කියලා අපි නාකිය කියලා අපි වැඩි හිටියේ කියලා අපිට මත් වෙන්න කිසි දෙයක් නැහැ. අපි පොහොසත් කියලා අපි උගත් කියලා අපි ලස්සනයි කියලා අපිට මත් වෙන්න කිසිම දෙයක් නැහැ. අපිට අයිතිකාරයෙක් ඉන්නවා. ඒකයි භාග්‍යතුන් දේශනා කළ මේ පුද්ගලයා තනියම ඉන්නවා කියලා නෙමෙයි. තණ්හාය ဒ ුතියෝ පුරුෂෝ. තණ්හාවත් එක්ක අපි ඉන්නේ. ඒ තණ්හාවට අනුව තමයි ඇහැට රූප පෙන්නපන් කියනකොට අපි පෙන්නනවා. මේක කහපන් කියනකොට කව්වනවා. ඊට පස්සේ මේ සද්ද අහපන් කියනකොට අහස්සවනවා. ඒ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා ඔය තුලනේ ඉන්නේ අපි. අපිට යථාර්ථ අවබෝධයක් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේලා ඊට පස්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා, මහා කස්සප මහරහතන් වහන්සේලා. ඒ මහා කස්සප මහරහතන් ජීවිතය අරන් බලන්න. නෙක්ඛම්මේ කියන එක පුරුදු කළේ මහාන වෙලා නෙමෙයිනේ. ගිහි කලින් ඉඳන්ම තිබිච්ච නෙක්ඛම්මේ. අපිට ගිහි මහාන වෙලා පුරුදු කරපු ඒ මහාන වෙලා පුරුදු කරපු නෙක්ඛම්මයක් නෙමෙයි. ගිහි කල තිබිච්ච නෙක්ඛම්මේටත් අපිට කොච්චර ලං වෙන්න අමාරුද? එතකොට හිතන්නකෝ මේ උතුමන්ගේ නෙක්ඛම්මේ ස්වභාවය. ගිහි කලක තිබිච්ච නෙක්ඛම්මේ කියන මහාන වෙලා හිතපු නෙක්ඛම්මයක් ගැන නෙමෙයි. ගිහි කලක තිබ්බ ඒ තුමන්ගේ නෙක්ඛම්මයක් ගැනවත් අපිට ලං වෙන්න පුළුවන්ද? කොච්චර දුරද අපි? අපි හැම එකම මම, මගේ ආත්මය කියලා වාහනයක් හම්බුනොත් ඒකට ඇලිලා. කෑමක් හම්බුනොත් ඒකට ඇලිලා. ගියක් දොරක් ආයතනයක් හම්බුනොත් ඒකට ඇලිලා. මිනිසෙක් හම්බුනොත් ඒකට ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් ඇලිලානේ අපි. එතකොට හිතන්න මහා ලොකුට කිව්වට අපි ඇලිච්ච පුද්ගලයෝ. අපි තණ්හාවේ 16 ඒකයි භාගතුන දේශනා කළේ. තණ්හාවේ 16. 16 කියන්නේ මොකද්ද? දැන් වැඩකාරයා කියන එකනට පඩියක් දෙනවනේ. 16 කියලා කියන්නේ අර සාමාන්‍ය විවහාරයෙන් අපි ගමේ ගොඩ විවහාරයෙන් කරන කඹුරන මිනිස්සයා කියලා කියන්නේ. කඹුරන මිනිහට පඩියක් මේකක් හරියට හම්බ වෙනවද? ඛණ්ඩ වෙලාවක් එහෙම නිදහසක් තියෙනව නෑනේ. එයාට තියෙන හැම වෙලෙම කඹුරන්න. ඒ වගේම තණ්හාවේ 16 කිව්වේ තණ්හාවට කඹුර ඉන්නේ. අර කාපන් කියනකොට කවුවනවා. ඒකාවත් මදි මේකත් කාපන් කියන එකට ඒකත් කවුවන්න ඕනේ.
මේ සද්දය අහන්න කියනවා. ඒ සද්දය අහලා ඉවරච ගන්නේ අරකට අහපන් දැන්. ඒකත් අස්ස වුණා. අර රූපෙමදි මේ රූපෙත් ගනින්. ඒකත් ගන්නවා. ඒකයි තණ්හාවේ දාසය කිව්වේ. තණ්හාවට කඹුර ඉන්නවා කිව්වේ ඒකයි අපි. ත්‍රාහනේ ඒකයි. මේ මුනිවරයන් වහන්සේලාගේ ස්වභාවයත් එක්ක කල්පනා කරනකොට එතකොට මුනිවරු එතකොට අපි කියමු අනාගාමී එතකොට හරි සකදාගාමී සෝවාන් ශ්‍රාවකින්ගෙන්වත් අඩුම ගානේ සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකින්ගේ වැටහීමවත් ඒකයි පින්වත්නි අපි බොහෝ දුරයි කියලා කිව්වේ. අන්නේ මේ යථාර්ථය නුවණින් විමසන්න ඕනේ. ඒ විමසනකොට තමයි යන්නේ පොඩ හරි තේරුම් යන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ විඥානය කොයි වගේද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද? විඥානය කියලා කියන්නේ විඥාකාරයක් වගේ කියනවා. ඒ විඥාකාරය මොකද කරන්නේ? විඥාකාරය හතරමං හන්දියකට ඇවිල්ලා හතරමං හන්දියේ හරි මැද්දේ පෙන්වන්නේ කියන විඥාව. අර හතර පැත්තෙම ඇවිල්ලා පුද්ගලයෝ බලනවා කියන්නේ. එක පැත්තකින් නෙමෙයි. දැන් මැජික් පෙන්වන්නේ ඉස්සරහා ගිහලා ඉඳගෙන බාහිරලා බලන එකන්නේ. පිටිපස්සෙන් ස්ටේජ් එකටම පිටිපස්සෙන් පෙට්ටියසෙන් ඇවිදලා නේ. ඔහොම අද මැජික් අහුවෙනවනේ අද කියන එක. දැන් මේක එහෙම එකනේ. මේක ඊට වඩා ලොකු මැජික් එකක්. කොහොම මෙයා හතරමං හන්දියේ මැද්දේ ඉඳන් පෙන්වන්නේ. මොමම පෙන්නනවා. අන්න ඒ වගේ කියන විඥානය. ඒ විඥානේ මේවිල්ල කොහොමද කියනවා? හරි ලස්සනට මේ අටුවේ කොහොමද කියන ඔන්න පුද්ගලයෙක් ඉන්නවා කියනවා. ඒ පුද්ගලයා ඔන්න ශරණයෙන් මොකද කරන්නේ? එක වෙලාවක හිට ගන්නවා, ආයෙ ඉඳ ගන්නවා, ආයෙ නැගිටිනවා, ආයෙ ඉඳ ගන්නවා, ආයෙ නිදා ගන්නවා, ආයෙ හිට ගන්නවා, නැගිටිනවා, ඔහොම යනවා කියනවා. වේගෙන් සිද්ධ වෙනවා කියනවා මේක. නමුත් එතකොට කෙනෙකුට හිතෙනවා කියනවා මෙයා මේ එකම දෙයක් මේ වෙන්නේ කියලා. නමුත් මෙතන හොඳට වෙන් කර බැලුවොත් හොඳට පේනවා කියනවා. හරි ලස්සනට වෙන් කර බැලුවොත් පේනවා කියනවා. මෙයා එක තප්පරයක ඉඳගෙන එක මොහොතක ආයෙ හිටගෙන එක මොහොතක ආයෙ නිදාගෙන එක මොහොතක ආයෙ ඇවිදිමින් ওই විදිහෙන් ගිය ස්වභාවය මේ ඉරියව්වල වෙනස් වීමක් තමයි පේන්නේ කියනවා. අපි කියනවා කියන එක වැඩපිළිවෙලක් වෙනවා කියලා අපි හිතන්නේ කියනවා. අන්න ඒ වගේ තමයි කියන විඥානයේ මායාව. නැත්තම් තව කියන මොකද්ද? දැන් ගිනිය හුලුවත්තක් අරගෙන වේගෙන් මෙහෙම කරකවනවා කියනවා. කරකවනකොට අපිට පේන්නේ මොකද්ද? ගිනි වලල්ලනේ පේන්නේ. නමුත් ගිනි වලල්ල නෙමෙයි එතන තියෙන්නේ කියනවා. හුලුවත්තේ එක පොසිෂන් එක මොනවද? එක තැන් වලට යන්නේකනේ වෙන්නේ කියනවා. ඒ ගිනි හුලුවත්ත එක තැන් වලට ගිහිල්ලා තියෙන්නේ. යන වේගයට අනුව තමයි අපිට පේන්නේ මේ ගිනි වලල්ලක් කියලා. නමුත් හොඳට බැලුවොත් එතන තියෙන්නේ මොකද්ද? ඒ ගිනි වලල්ල එක ස්ථාන වලට ගියේ එකක් තියෙන්නේ. අපිට එතන ඇත්තටම බැලුවොත් වලල්ලක් නෑ. අන්න ඒ වගේ කියන මේ විඥානේ මායාව. බලන්න අටුව හරි ලස්සනට විස්තර කරනවා. අපි ආන්නේ වගේ අහුවෙලා ඉන්නේ. ඇසයි රූපයටයි අහුවෙලා. කනයි ශබ්දයටයි අහුවෙලා. නාසයටයි ගඳ සුවඳටයි අහුවෙලා. ඊට පස්සේ රසයටයි පහසටයි අහුවෙලා. ඊට පස්සේ මනස කයටයි පහසටයි අහුවෙලා. ඊට දිවටයි රසයටයි අහුවෙලා. ඊට පස්සේ මොකේදද? මනසටයි අරමුණු වලටයි අහුවෙලා. ඕන්න අපි ඕකටයි ඉන්නේ. අපි හිතන්නේ මේ ඔක්කොම එක දෙයක් වෙනවා කියලා. නමුත් තියෙන්නේ විවිධ තැන් වල ස්වභාවයන්ගේ සිද්ධි ධාමයක්. ඒ පොදුවේ එකතු කරලා ගත්තට පස්සේ අන්න අපිට ගිනි වලල්ල වගේ පේන්නේ. නමුත් වලල්ලක් නැත එතන. ඔන්නෝකයි යථාර්ථය. ඉතින් ආන්නේ විඥානය ගැන භාගතුන දේශනා කරනවා. ඔන්න ඔය විදිහට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් විමසන්නයි කියලා. ඉතින් ওই විදිහට යම් කිසි ශ්‍රාවකෙක් නුවණින් විමසුවොත් අන්න ඒ කෙනාට මේ ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබා ගන්න වාසනාව උදා වෙනවා. ඉතින් අපිටත් මේ රූපය පෙනපිඬක් ලෙස, මේ වේදනාව දියබුබුලක් ලෙස, ඊට පස්සේ මේ සංඥාව මිරිගුවක් ලෙස, සංස්කාරය කෙසෙල් පතුරු ගහනවා වගේ, ඊට පස්සේ ඒ යථාර්ථය, ඊට පස්සේ විඥානයේ මැජික් කාර්යයක මායාවක් වගේ අපිට නුවණින් දකිමින් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන යථා ස්වභාවය නුවණින් දකිමින් පිළිසිඳ දකින්න අපටද වාසනාව ලැබෙත්වා. ඉතින් අද දින මේ ශ්‍රද්ධා සතියෙන්ද සීල භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ අනුරාධපුර සිවලා කුලමේ පදිංචි පින්වත් EM කුසුමාවතී මහත්මිය සහ EMS කුමාරී මහත්මිය ඇතුළු මේ පවුලේ සියලු දෙනා විසින් ඉතින් රැස් කරගන්නට යෙදුණු සියලු පින් කැමති සියලු දෙවියන් බ්‍රහ්මීන් ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවරුන් මේ පින්බිඳ අධිග්‍රහිත සියලු දෙවියන්
ඒ වගේම සුමන සමන් දෙවිවරුන් උපුල්වන් දෙවිවරුන් ඇතුළු නානා නම් ගොත් වාසී සියලු දෙවියෝද මේ පින සතුටින් අනුමෝදන්ව දෙවියෝද මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඒ වගේම මීට මාස 3කට ඉහතදී මිය පරලොව ගිය UB අනුලාවතී මෑණියන් සහ මීට වසර 44කට ඉහතදී මිය පරලොව ගිය EMD රන්බණ්ඩා පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප නමින්ද යම් ඥාති කෙනෙක් මිය පරලොව පින් බලාපොරොත්තු වෙන ඇද්ද ඒ ඥාති වර්ගයද මේ පින් අනුමෝදන්න ඥාතින්ගේ පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේ මේ සීලෝම් පුණ්‍ය ධර්මයන් EM කුසුමාවතී මහත්මියට ගල්පිටගල විදුහලේ විමලාවතී ගුරු මෑණියන්ට සහ අශෝකා ගුරු මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනුරාධපුර සිවිලා කුළුමේ පදිංචි පින්වත් EM කුසුමාවතී මහත්මිය ඇතුළු EMS කුමාරී මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්නේ සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. ඒ පින්වත් හැම දෙනාටත් ගෞතම බුදුසසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ සීලෝම පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේද මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපයටම පත් වෙත්වා. ඒ වගේම මේ පින සීල ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට අනුමෝදන් මහා සංඝරත්නයේද සැපයෙන් සැපයට පත් වෙත්වා. ඒ වගේම මේ පින ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය ගුරුවර නෑද හිතමිතුරු සෑම දෙනාටත් අනුමෝදන්ව ඒ සෑම දෙනාද සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඔබ අප සියලු දෙනාටත් මේ පින ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාභෝධිය පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද සත්‍යන්ත සීල භාවනා පින්කම් වෙනුවෙන් වැඩම කොට අප හැමදෙනා ආජීව අෂ්ටමක සීලෙහි සමාදන් කොට උතුම් ධර්මානුශාසනාවන් පවත්වා වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. මේ මොහොතේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ ධර්ම දානමේ පින්කම සිදු කරගෙන අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. උන්වහන්සේ පුණ්‍ය අනුමෝදනාවෙන් සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවස මුළුල්ලේම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ වගේම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ අපේ සත්‍යන්ත සීල භාවනා වැඩසටහන ඔබට සමීප කරනවා. එබැවින් ශ්‍රද්ධා රූප වාහිනිය අභියස්සේ වගේම ලක්කිරු ගුවන් විදුලිය සමීපේ රැඳෙන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරන්නේ. අපි මන්ද විරාමයක් ගන්න සූදානම් සම්බන්ධතාව ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු කරනවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.